11 දෙවෙනි පාඩම දර්ශක හා ලඝු ගණක එක කොටස. දැන් මේක තියෙනවා දර්ශක හා ලඝු ගණක කියලා පාඩම් දෙකක්. එක කියලා එකක් තියෙනවා දෙක කියලා තව එකක් තියෙනවා. ඒකෙන් අපි මේ අද දවසේ කතා කරන්නේ දර්ශක හා ලඝු ගණක එක කියන පාඩම. මේ දර්ශක හා ලඝු ගණක එක කියන පාඩමේ මේ අනුමාත්‍රිකාව කොටස් දෙකක් තියෙනවා. බලපුවාම පේනවා එයාවත් කොටස් දෙකක් තියෙනවා. දර්ශක කියලා එක කොටසක් තියෙනවා. ලඝු ගණක කියලා එකක් කොටසක් තියෙනවා. දර්ශක කියන පාඩම 6 වසරේ ඉඳන් හම්බුණා. ටික ටික එකට එකතු වෙගෙන ආවා. 9 වසරේදී ඉගෙන ගත්ත දර්ශක නීති 5. ඒ පහ භාවිතයෙන් ගැටලු බොහෝමයක් 9 වසරේදී හැදුවා. අපි මුලින්ම මතක් කරගන්න ඕනේ දර්ශක වල හම්බුණා 9 වසරේදී දර්ශක නීති 5. දර්ශක නීති 5ක් හම්බුණා. ඒ පස් දෙනාව මතක් කරගමු. පළවෙනි නීතියෙන් කිව්වා පාද සමාන බල ಗುಣ වෙද්දී පාද සමාන බල ಗುಣ වෙනවා නම් දර්ශක එකතු වුණා. ඔන්න පළවෙනි නීතිය. ඒ 2යි 5යි එකතු වෙලා 7යි කියලා පළවෙනි නීතිය මම මේ උදාහරණයකින් ඉලක්කම් වලින් ලිව්වා. ඔකට ඉතින් විද්‍ය සංකේත ලියන්න පුළුවන් දෙකේ ඒගේ ඒ වෙනි බලයේ ගුණ කිරීම ඒගේ m වෙනි බලයට කිරීම ඒගේ n වෙනි බලයට කිව්වා ඇති ඒගේ m එකතු කිරීම n කියලා. පාද සමාන නම් දර්ශක එකතු වුණා. ඊට පස්සේ දෙවෙනියට ඉගෙන ගත්තා පාද සමාන නම් බෙදද්දී ඒකේ පස්වෙනි බලය බෙදුවොත් ඒකේ දෙවෙනි බලය බෙදද්දී බල අඩු වුණා. ඒගේ පහෙන් දෙකක් අඩු වෙලා 3යි කියලා ආවා. ඊට පස්සේ තව නීතියක් හම්බුණා. බලයක බලයක් කියලා නීතියක්. ඒගේ පස්වෙනි බලය දෙවෙනි බලය. බලයක බලයක්. බලයක බලයක් තිබ්බ වෙලාවට ಗುಣ වුණා. ඒගේ පස්වර්ග දෙක 10යි කියලා ආවා. ඒකේ 10 වෙනි බලය. ඊගාවට වින දර්ශකයක් තිබ්බොත් ධන කරගන්න පල්ලෙහාට ගියා. වින දර්ශකයක් නම් ඉන්නේ යාව ධන කරගන්න පල්ලෙහාට යනවා. ඒගේ වින පස්වෙනි බලය නම් යාව ධන කරගන්න එක යට ඒගේ පස්වෙනි බලය කියලා ආවා. ධන දර්ශකයක් හිටියනම් එයාව පහළට ගියොත් වින වෙනවා. එහෙනම් වින නම් ඉන්නේ පහළ නම් උඩට එනවා උඩ නම් පහළට යනවා. ඊට පස්සේ අන්තිමටම හම්බුණා ඕනෑම සංඛ්‍යාවක බිඳුවෙනි බලය 1යි කියලා. ඒගේ බිඳුවෙනි බලය 1යි. ඕනෑම සංඛ්‍යාවක බිඳුවෙනි බලය 1යි. හැබැයි බිඳුවේ නොවෙන්නවා නම් බිඳුව ඇර බිඳුවෙනි බලය බිඳුව තමයි. අනිත් සියලු සංඛ්‍යාවල බිඳුවෙනි බලය 1යි. මෙන්න දර්ශක නීති 5. ඊට පස්සේ මේ පහ පාඩකෙන් 10 වසරේදී ගොඩක් ගණන් හැදුවානේ. 10 වසරේදී අපිට හම්බුණා මේ විදිහටම දර්ශක හා ලබ් ගණක 1 කියලා පාඩමයි 2 කියලා පාඩමයි ඉතින් පාඩම් දෙකක් හම්බුණා. එහෙනම් දැන් අහපු මේ ටික මතක් වෙන්න ගණන් ටිකක් තියෙනවා පුනරීක්ෂණ ගැටලු ටිකක්. පුනරීක්ෂණ වල පෙරලන්න පළවෙනි පිටුවේ 15 වෙනි පිටුවේ පළවෙනි ගානයි දෙවෙනි ගානයි. සුළු කර අගය සොයන්න කියලා කියනවා. පළවෙනි ගැටලුව බලමු. දෙකේ දෙවෙනි බලය වැඩි කිරීම දෙකේ තුන්වෙනි බලය වැඩි වෙද්දි බල එකතු වෙනවා. දෙකේ 3යි 2යි එකතු වෙනවා 5යි. දෙකේ පස්වෙනි බලය. දෙකේ පස්වෙනි බලය 2 2 4යි 4 2 8යි 8 2 16යි 16 2 32යි 32යි කියලා එනවා. කොහොමදක්කන් දෙක. දෙකේ 7 වෙනි බලය දෙකේ 7 වෙනි බලය දෙවෙනි බලය. දෙකේ 7 වෙනි බලය දෙවෙනි බලය. ගුණ කිරීමක් තියෙනවා. බලයක බලයක් එහෙනම් ගුණ වෙනවා. දෙකේ 4 2 8යි දෙකේ 8 වෙනි බලය කියලා එනවා. දෙකේ 8 වෙනි බලය 2 2 4 4 2 8 8 2 16යි 16 2 32යි 32 2 64 128යි 128 256යි කියලා එනවා 256යි. කොහොමලක්කන් තුනේ වින දෙවෙනි බලය. වින දර්ශකයේ ධන වෙනවා පහළට ගියාම 1ට 3 දෙවෙනි බලය වෙනවා. දැන් ධන වුණා. දැන් දන්නවා ගේ හොයාගන්න 3 දෙවෙනි බලය. 1යට 3 3 9යි කියලා එනවා. 9න් 1යි. 4 කොහොමලක්කන් 4 පහේ දෙවෙනි තුන්වෙනි බලය ගුණ කිරීම පහේ දෙවෙනි බලය බෙදීම පහේ පස්වෙනි බලය. දර්ශක නීති ටික පාවිච්චි කරමු. වැඩි වෙද්දි බල එකතු වෙනවා. පහේ 3යි 2යි එකතු වුණාම 5යි. පහේ පස්වෙනි බලය බෙදීම පහේ පස්වෙනි බලය. දැන් බෙදද්දි බල ආද සමානයි. බෙදද්දි බල
අඩු වෙනවා. 5න් 5ක් අඩු වෙනවා. 5න් අඩු වෙනවා 5ක්. බිඳුවයි 5 බිඳුවෙනි බලය. අන්න දැන් බිඳුවෙනි බලය ඕනෙම සංඛ්‍යාවක බිඳුවෙනි බලය 1යි උත්තර 1යි. උත්තර 1යි. බිඳුවෙනි බලය 1යි කියනවා. පස්වෙනි ගාන. වැඩි වෙද්දි බල එකතු වෙනවා. පාදයේ 3යි පාදයේ 3යි නම් 3යි 5යි 2යි එකතු වුණාම 7යි. බෙදීම 3 6වෙනි බලය. බෙදද්දි බල අඩු වෙනවා. මේක අඩු වෙනවා. 3 7න් 6ක් අඩු වුණාම 1යි. 3 පළවෙනි බලය. 3 පළවෙනි බලය කියන්නේ 3ම තමයි. 3යි. ඊට පස්සේ f කැඩලුව. ඊගා වෙනවා. බල එක බලයක් ගුණ වෙනවා. 5 දෙවලක් දෙක 4යි. මේ තියෙන්නේ බෙදීම 5 තුන්වෙනි බලය. බෙදීමක් නෙතියන්නේ. බෙදද්දි බල අඩු වෙනවා. 5 4න් 3ක් අඩු වුණාම 1යි. 5 පළවෙනි බලය. දැන් 5 පළවෙනි බලය කියන්නේ 5ම තමයි. උත්තරේ 5යි. මෙතන දෙකේ 3 වරක් දෙක 6යි බලය එක බලය. වැඩි කිරීම දෙකේ 4 වෙනි බලය බෙදීම දෙකේ 8 වෙනි බලය. දෙකේ 6යි 4යි එකතු වුණාම 10යි. වැඩි වෙද්දි බල එකතු වෙනවනේ. දෙකේ 10 වෙනි බලය බෙදීම දෙකේ 8 වෙනි බලය. දැන් අඩු වෙනවා 10න් 8ක් අඩු වෙනවා. 10න් 8ක් අඩු වුණාම 2යි. දෙකේ දෙවෙනි බලය. දෙකේ දෙවෙනි බලය කියන්නේ දෙවරක් දෙක 4යි කියලා උත්තරේ එනවා. උත්තරේ 4යි. දෙකේ දෙවෙනි බලය 4යි. ඊගාවෙක් කියනවා. වැඩි වෙද්දි බල එකතු වෙනවා. එහෙම ගන්නත් පුළුවන්. නැත්නම් විනදාශකයේ ධන කරගන්න පල්ලෙහාට යවනවා කියලා එහෙම ගන්නත් පුළුවන්. දැන් මම මෙතන එකතු කරනවා. පහේ වින 3යි වින 2යි එකතු වුණාම වින 1යි. ලොකු එකේ ලකුණාව ලොකු එකෙන් පොඩි එක අඩු වෙනවා. පහේ වින 1යි. බෙදීම පහේ බිඳුව. දැන් වින 1 ධන කරගන්න පල්ලෙහාට යනවා. එතකොට ඉර උඩ 1. එයා පල්ලෙහාට ගියාම 1 විතර වෙන්නේ. පහේ පළවෙනි බලය. වැඩි කිරීම පහේ බිඳුවෙනි බලය. බිඳුවෙනි බලය 1යි. වැඩි කිරීම 1යි. ඒකයට 5යි කියනවා. වෙනස් ක්‍රම වලට සුළු කළත් අන්තිම උත්තරේ ඒකට 5ම එන්න ඕනේ. බලයක බලයක් ගුණ වෙනවා. ඕනනම් ධන කය ගන්න පල්ලෙහාට යවන්න පුළුවන්. පහේ ධනයි විනයි වින දෙවලක් දෙක 4යි. පහේ වින 4යි. ගුණ කිරීම 5. ගුණ කිරීම 3 බිඳුවෙනි බලය. මෙතන පහේ පළවෙනි බලයෙන් ඉන්නේ. වැඩි වෙද්දි බල එකතු වෙනවා. වැඩි වෙද්දි බල එකතු වෙනවා. එතනනවා පහේ වින 3 වෙනි බලය කියලා. වින 4යි ධන 1යි එකතු වුණාම ලොකු එකේ ලකුණාව ලොකු එකෙන් පොඩි එක අඩු වුණා. වින 3යි. 3 බිඳුවෙනි බලය 1යි. ඕනෑම සංඛ්‍යාවක බිඳුවෙනි බලය 1යි. දැන් වින 3 වෙනි බලය ධන කරගන්න යා පහළට යනවා. පහේ 3 වෙනි බලය වෙනවා. 1 යට පහේ 3 වෙනි බලය. 1 යට පහේ 3 වෙනි බලය 5ක් 25යි. 25ක් 5 125යි. මෙන්න මේ උත්තරය ඇවිල්ලා තියෙනවා. පුනරීක්ෂණ දෙවෙනි ගානේ ගැටලු 9ම හදන්න මේ විදිහට උත්තර ගන්න. පළවෙනි ගාන. ඒකේ දෙවෙනි බලය, ඒකේ තුන්වෙනි බලය, ඒකේ පළවෙනි බලය. මෙතන එකට තියෙන්නේ. වැඩි වෙද්දි බල එකතු වෙනවා. මෙතන 2යි, මෙතන 3යි, මෙතන 1යි එකතු වෙනවා. 3යි 2යි එකතු වුණාම 5යි, මේ 1යි 6යි. ඒකේ 6 වෙනි බලය කියලා එනවා. දෙවෙනි ගාන. වැඩි වෙද්දි බල එකතු වෙනවා. ඕන්න ඉතින් මෙයාට 1යි කියලා ගන්න පුළුවන්. ඒකේ බිඳුවෙනි බලය 1යි. බිඳුව එකතු වුණා කියලා වෙනසක් වෙන්නේ නැහැනේ. ඒකේ මෙතන 5යි, මෙතන 1යි, 5යි 1යි එකතු වුණාම 6යි. ඒකේ 6 වෙනි බලය. මෙතන බලයක බලයක් ගුණ වෙනවා. ඒගේ දෙවලක් 3යි. ඒකේ 6 වෙනි බලය. D ගැටලුව ඉදන්. මෙතන බලයක බලයක් එන x ගේ 6 වෙනි බලය ගුණ කිරීම x ගේ දෙවෙනි බලය. බලයක බලයක් එන දෙවලක් 3 6යි. දැන් ගුණ වෙනවා. ගුණ වෙද්දි බල එකතු වෙනවා. x ගේ 6යි 2යි එකතු වුණාම 8යි. x ගේ 8 වෙනි බලය. මෙතන මේ දෙවෙනි බලය මෙයාටත් අයිති මෙයාටත් අයිති. x ගේ දෙවෙනි බලයයි y ගේ දෙවෙනි බලයයි. වැඩි කිරීම x ගේ බිඳුවෙනි බලය. x ගේ බිඳුවෙනි බලය කියන්නේ 1යි. x ගේ බිඳුවෙනි බලය 1යි. වැඩි වුණාට වෙනසක් නැහැ. දැන් මෙයා මීට වඩා සුළු වෙන්නේ නැහැ x ගේ වර්ගයයි y ගේ වර්ගයයි.
ඊගාව F තුන්වෙනි බලය මෙයාටත් අයිති. දෙවෙනි බලය තුන්වෙනි බලය මෙයාටත් අයිති. දැන් දෙකේ තුන්වෙනි බලය දෙවල 2 4 4 2 8යි ගුණ කිරීම. x ගේ බලයක බලයක් දෙවල 3යි. උත්තර වෙනවා 8යි x ගේ 6 වෙනි බලය කියලා. පරිපාලන දියරන් හදාගන්න ඊගාව ගැටලුව G. මෙතන දෙක වැඩි කිරීම 3 දෙවලක් 3 6යි. මේ දෙවලක් 3 6යි. p වැඩි වුණාම p ගෙන් පළවෙනි බලය p වර්ගය. තව q ඉන්නවා. බෙදීම 6යි p වර්ගය. දැන් මෙතන කැපෙනවා. මේ 6ට මේ 6 කැපෙනවා. p ගේ දෙවෙනි බලය උඩට ගිහිල්ලා දෙකක් අඩු වෙනවා කිව්වම බලන්න එහෙම ගත්තාම දායශක නීති වලින් දෙවෙනි බලයෙන් දෙකක් අඩු වෙනවා. දෙකෙන් දෙකක් අඩු වුණාම බිඳුවයි. p ගේ බිඳුවෙනි බලය කියන්නේ 1යි. ඔකට ඉතින් එහෙම ලියලා ඉන්නකම් p ගේ දෙවෙනි බලය කපන්න පුළුවන්. ඒත් එහෙම නෙමුනේ 1යි කියන උත්තරේ නෑවේ. අන්තිමට ඉතුරු වෙනවා q කියන. q වෙනස් ක්‍රම වලට සුළු කරත් ඒ උත්තරේමයි. දැන් මෙතෙන්දිම කපන්නත් තිබ්බනේ. 3ට 3 ඒවා 1යි 6ට 2යි. මේ දෙකට මේ දෙක කැපෙනවා. p ගේ දෙවෙනි බලයට 1 p කෙනා 1 p කෙනා කැපෙනවා. අන්තිමට q කියලා ඉතිරි වෙනවා. මෙතන දෙක වැඩි වෙනවා 5න් 10යි. x ගේ දෙවෙනි බලය x ගෙන් වැඩි වෙනවා. මෙයාට පළවෙනි බලය ඉන්නේ. එහෙමනම් x ගේ ඍණ පළවෙනි බලය කියලා එනවා. වැඩි කිරීම y. තාම ඉවර නැහැ. අපි දර්ශක සමීකරණය විසඳුවාම දර්ශක ප්‍රකාශනය සුළු කරාම ඍණ දර්ශක තියන්නේ ඒ අය ධන කර ගන්නවා. ඍණ දර්ශකයේ ධන කර ගන්න පුළුවන් එයා පල්ලෙහාට ගියාම. එතකොට උත්තර එනවා 10යි y එහෙම්මමයි. ඍණ එක පල්ලෙහාට ගියා. මේ x ඍණ එක පල්ලෙහාට ගිහිල්ලා ධන වුණා x උනා. 10යි y බෙදීම x. ඔන්න මෙතන සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තියෙනවා. මේ බලන්න මේ ඍණ දෙක තියෙන විදිය. මෙන්න මෙයා දෙන්නේ. 2x ගේ ඍණ දෙවෙනි බලය කියන්නේ 1 කෙනෙක්. 2x ගේ ඍණ දෙවෙනි බලය මෙහෙම ලිව්වොත් දෙක තව 1 කෙනෙක්. මෙතෙන්ද ඍණ දෙකයි ඉතින් මෙයාට විතරයි. පල්ලෙහාට ගියොත් යන්නේ මෙයා විතරයි. මෙතෙන්දි ඍණ දෙවෙනි බලය දෙන්නටමයි තියෙන්නේ. එතකොට මේ මුළු පදයෙන් පල්ලෙහාට යනවා. අයි ගැටලුවේ ඒ වගේ අවස්ථාවක් තියෙනවා. අයි අන්තිම එක කියනවා. මෙතන මේ ඍණ දෙවෙනි බලය මෙයාටත් අයිති මෙයාටත් අයිති. එහෙනම් ධනගයෙන් ඉන්න පුළුවන් ඔක්කොම. නැත්නම් ඍණ දෙකේ මෙයාට ගුණ කරගෙන ඉන්නත් පුළුවන්. කැමති විදියට හදන්න පුළුවන් මේ ගන්න සුළු කරන්න පුළුවන්. හරි නීතිය හරි විදියට පාවිච්චි කරලා කොහොම හදුවත් අන්තිමට එක උත්තරය එන්නේ. මේ ඍණ දෙවෙනි බලය මම ධන කරගන්න එයාව 15ට ගෙනියලා ලියා ගන්නවා. එතකොට එනවා 4යි a ගේ දෙවෙනි බලයයි b ගේ දෙවෙනි බලය බෙදීම 3යි a ගේ දෙවෙනි බලය ඍණ දශකයේ ධන වුණා පල්ලෙහාට ගියාම වැඩි කිරීම 2යි a b. මේ දෙවෙනි බලය දැන් දෙන්නටමයි දින්දා තව ටිකක් කියලා එමු. a ගේ දෙවෙනි බලය b ගේ දෙවෙනි බලය බෙදීම 3ේ දෙවෙනි බලය a ගේ දෙවෙනි බලය ගුණ කිරීම 2යි ab දැන් කැපෙනවා. දර්ශක නීති වලින් සුළු කරන්න පුළුවන් කැපෙනවා. a ගේ දෙවෙනි බලයට a ගේ දෙවෙනි බලය කැපෙනවා. මෙයා උඩට ගිහිල්ලා හරියට ඍණ දෙකෙන් දෙකක් අඩු වෙලා බිඳුව වුණා වගේ කැපුණා. මෙතන b ගේ පළවෙනි බලයට මෙතන එක b කෙනෙක් කැපෙනවා. එතකොට එක b කෙනෙක් ඉතිරි වෙනවා. මේ 2යි 4යි කැපෙනවා. 2ට 2 කියව 1යි 4ට 2යි. දැන් ඉතිරි වෙලා තියෙන්නේ 2යි කියලා ඉවරුනේ. ඉතිරියට 3ේ දෙවෙනි බලයෙන් 9යි a 9යි. මෙතන b එක්කෙනයි කැපුණේ තව b කෙනෙක් ඉතිරි. b කෙනෙක් ඉතිරි 2යි b බෙදීම 9යි a කියලා ඉතිරි වුණා. එක b කෙනයි කැපුණේ එක b කෙනෙක් ඉන්නවා. ඒකට 2යි b බෙදීම 9යි a කියලා ඉතිරි වුණා. හොඳයි. දැන් අපි ලඝු ගණක කොටසට ලඝු ගණක ගුණ නිරීක්ෂණ ටිකක් තියෙනවා. ඒ ටික දැන් කරන්නේ නැහැ.
ඒ ටික කරන්නේ දශක හා ලඝු ගණකයේ ලඝු ගණක කොටස පටන් ගනිද්දී. මේ අපි කරේ 10 වශයෙන් ඉගෙන ගත්ත දශක කොටස් ටික. ඔන්න දැන් යනවා 11 වශයෙන් ඉගෙන ගන්න. 11 වසරේදී වෙන දේ තමයි මතකනේ කලණි පාඩමේදී වර්ගමූල ලකුණ ලිව්වා. පහේ වර්ගමූලය. එතකොට මෙයාට ලිව්වා කියන්නේ පහේ දෙකෙන් එක් වෙනි බලය කියලා. භාගය වෙනි බලය. පහේ දෙකෙන් එක් වෙනි බලය. පහේ තුන්වෙනි මූලය. එතකොට මෙයා දර්ශක ලෙස ලිව්වේ හැකිනේ පහේ තුනෙන් එක් වෙනි බලය. එහෙනම් මෙතෙක් දවස් අපට සුළු කරද්දී භාග දර්ශක ආවේ නැත. හැබැයි ඔන්න දැන් යන්නේ 11 වසරේ කොටසදී භාග දර්ශක සහිත අයත් සුළු කරන්න. එහෙමනම් යමු ඒකේ ගණන් කීපයක් හදාගන්න. ප්‍රශ්නයක් ලියාගන්න. මේ මම කියන ප්‍රශ්නේ ලියාගන්න. ඒ ටික ලියාගෙන ඊට පස්සේ අපි යමු අභ්‍යාස ගැටලුවලටම. මේ ප්‍රශ්නය ලියන්න. මූල ලකුණ ඉවත් කර ලියන්න. මූල ලකුණ ඉවත් කර ලියන්න. සරල ප්‍රශ්නයක්. වර්ගමූල ලකුණ ඉවත් කරලා ලියන්න. උදාහරණ 1 මේ ගණන් ටික 1 පහේ වර්ගමූලය. මෙයාට මූල ලකුණ නැතුව ලියන්න. ප්‍රශ්නය තමයි මූල ලකුණ ඉවත් කර ලියන්න. මෙයාව මූල ලකුණ නැතුව ලියන්න. පහේ වර්ගමූලය මූල ලකුණ 8ක් කරලා අපිට කිව්වේ හැකි මේ ඉන්නේ පහේ දෙකෙන් එක්වෙනි බලය කියලා ලිව්වේ හැකි. දෛශක ලෙස ලිව්වේ හැකි. ඒ විදිහට මේ අයවත් උත්සාහ කරන්න. දෙවෙනිය. හතේ තුන්වෙනි මූලය. හතේ තුන්වෙනි මූලය. එහෙනම් මේකට ලිව්වේ හැකි හතේ තුනෙන් එක්වෙනි බලය කියලා. හතේ තුනෙන් එක්වෙනි බලය. හතේ තුනෙන් එක්වෙනි බලය. මෙයා පහ බෙදීම දෙකේ තුන්වෙනි මූලය. පහ බෙදීම දෙකේ තුනෙන් එක්වෙනි බලය. ඕකෝන්න ලිව්වේ හැකි පහේ තුනෙන් එක්වෙනි බලය බෙදීම දෙකේ තුනෙන් එක්වෙනි බලය කියලා. මේ තුනෙන් එක්වෙනි බලය මෙයාටත් අයිති, මෙයාටත් අයිති. එහෙනම් ලිව්වේ හැකි පහේ තුනෙන් එක්වෙනි බලය බෙදීම දෙකේ තුනෙන් එක්වෙනි බලය කියලා උනත් ලිව්වේ හැකි. ඒක හරි. ඊගා එහා පැත්ත දෙකේ තුන්වෙනි බලයේ වර්ගමූලය දෙකෙන් එක්වෙනි බලය. දැන් ඉතින් ඒක එතනින් ඉවර නැහැ. දැන් එයා තව ටිකක් සුළු වෙනවා. බල එක බලයක් තියෙන්නේ ಗುಣ කරන්න. බල එක බලයක් ಗುಣ වෙනවා. ආයව සුළු කරලා උත්තරේ ගන්න. මෙතන ಗುಣ වෙනවා බලයක බලයක් 3 වැඩි වෙනවා දෙකෙන් එකෙන් 3 ಗುಣ වෙනවා දෙකෙන් එකෙන් 3ක් එක 3යි දෙවලක් එක 2යි 3 බෙදීම 2යි කියනවා. එහෙනම් දෙකේ තුන්වෙනි මූලයේ වර්ගමූලය කියලා කියන්නේ දෙකේ දෙකෙන් තුන්වෙනි බලය. වර්ගමූලින්ද 2යි කියලා පල්ලෙහාට ආවා මේ තිබ්බ දශකයේ තුන්වෙනි බලය එහෙම උඩ ඉන්නවා. මෙතන ඒ වගේමයි. හතේ දෙවෙනි බලයේ තුනෙන් එක්වෙනි බලය. තුන්වෙනි මූලය. එහෙනම් තුනෙන් එක්වෙනි බලය. දැන් ගුණ වෙනවා. දෙක වැඩි කරනවා තුනෙන් එකෙන්. දෙක වැඩි කරනවා තුනෙන් එකෙන්. බල එක බලයක් ගුණ වෙනවා. දෙවලක් එක 2යි. හතේ 3යි. දැන් මේක එකපාරට ලියාගන්න පුළුවන් වෙන්න ඕනේ. හතේ දෙවෙනි බලය මේ තුන්වෙනි මූලයේ ඉන්න බෙදීම 3. තුනෙන් දෙවෙනි බලය. ඊගාවක් කරා. මෙයා. මෙතන දෙක බෙදීම 3 දෙවෙනි බලයේ ඉන්නවා. ඒ අයගේ තුනෙන් එක්වෙනි බලය. දැන් මේ තුනෙන් එක්වෙනි බලය මෙයාටත් අයිති. දෙකේ තුනෙන් එක්වෙනි බලය බෙදීම. මේ තුනෙන් එක්වෙනි බලය මෙයාටත් අයිති. ಗುಣ වෙනවා. 3 දෙවෙනි බලයේ තුනෙන් එක්වෙනි බලය. බලයක බලයක්. ಗುಣ වෙනවා. දෙක ಗುಣ වෙනවා තුනෙන් එකකින්. 3 දෙවෙනි බලයේ තුනෙන් එක්වෙනි බලය. බලයක බලයක්. එහෙනම් දෙක වැඩි වෙනවා තුනෙන් එකෙන්.
දෙවරක් එක 2යි තුනක් එක 3යි 2 බෙදීම 3යි කියලා. එහෙනම් මෙන්න දෙකේ තුනෙන් එක්වෙනි බලය බෙදීම තුනේ තුනෙන් දෙවෙනි බලය කියලා එනවා. අපි ඊට පස්සේ බලමු මේක අනිත් පැත්ත. මූල ලකුණ නැතුව දෙනවා මූල ලකුණ දාන්න හදන්නේ. මූල ලකුණ නැතුව දීපු අයට මූල ලකුණ දාන්න හදන්නේ. කියන්නේ ඊගා ප්‍රශ්නේ එහෙමනම් දෙවෙනි ආකාරයේ ගැටලු දෙක මූල ලකුණ සහිතව ලියන්න. මේ ගණන් හතර ලියා ගන්න මූල ලකුණ සහිතව ලියන්න. පළවෙනි ගණන් බලන්න. 7 1ට 2යි දෙවෙනි බලය. දෙකෙන් එක්වෙනි බලය. දෙකෙන් එක්වෙනි බලය. 7 වර්ගමූලය. මෙතන 2යි කියලා ලියන්න ඕනේ නෑනේ වර්ගමූලය නම් දෙවෙනි දෙකෙන් එක්වෙනි බලය නම් 2යි කියලා ලිව්වේ නැති වුණාට කමක් නෑ. අවශ්‍ය නෑ. වෙන කෙනෙක් කියලා ලියන්න වෙනවා. මම නැත්තම් 2. වින භාගය වෙනි බලය. දැන් මෙහෙම ලියන්න පුළුවන් ධන භාගය තිබ්බොත් ධන 3 එක ධන 4 එක පහින්නක් කියන බලය එහෙම ලියන්න පුළුවන්. මෙයා වෙන හින්දා යාව ධන කරගන්න වෙනවා එහෙනම්. 1ට 5 භාගයේ බලය. දැන් ධන භාගය හරි. දැන් ලිව්වේගේ මූල ලකුණ. 1ට 5 වර්ගමූලය. දෙකෙන් එක්වෙනි බලය කියන්නේ වර්ගමූලය. 1ට 5 වර්ගමූලය. මෙයා මේ මූල ලකුණ ලියවෙන්නේ දෙකෙන් එක තුනෙන් එක පහෙන් එක හතෙන් එක ඔය ඉන්න අයට තමයි මූල ලකුණ ලියලා මේ පොක්ක ඇතුලේ අදාළ සංඛ්‍යාව ලියන්නේ. මෙතන මේ අදාළ සංඛ්‍යාව ලියන්නේ දෙකෙන් එක තුනෙන් එක හතරෙන් එක පහෙන් එක හයෙන් එක ඒ අයට විතරයි. එහෙනම් මෙතන ඉන්නේ හතරෙන් තුන. එහෙම තිබිද්දි ලියන්න බෑ. මෙයා හතරෙන් තුන හැදිලා තියෙන්නේ මෙන්න මෙහෙම කියලා හිතුවා කියන්නේ. හතරෙන් තුන හැදිලා තියෙන්නේ 3 වැඩි කරලා 7 වෙන්නේ කියන්නේ. එහෙම හිතුවාම එහෙනම් මෙයාව මේ විදිහට හිතලා ලිව්ව හැකියි. මේ ඉන්නේ x ගේ 3 වෙනි බලය 4 වෙනි වෙනි බලය. බලයක බලයක් ಗುಣ වෙනවා. එතකොට අපව 4 වෙනි 3 ලැබෙනවා. එහෙනම් මෙයා වෙනුවට මෙයාව ලිව්ව හැකියි. දැන් 4 වෙනි එකකින්දා මූල ලකුණ ඇතුලේ ලිව්ව හැකියි 4යි කියලා. x ගේ 3 වෙනි බලයේ 4 වෙනි මූලය කියනවා. x ගේ 3 වෙනි බලයේ 4 වෙනි මූලය. එහා පැත්තේ කියනත් ඒ වගේ අපි දන්නේ දෙකෙන් එක තිබ්බොත් තුනෙන් එක හතරෙන් එක ඔහොම තිබ්බොත් විතරයි. වින තිබ්බොත් ලියා ගන්නත් බෑ. එහෙනම් වින දැන ගන්න වෙනවා. ඒකට මෙයාව මෙහෙම පහළට කියනවා. 1ට y ගේ තුනෙන් දෙවෙනි බලය වුණා. අන්න දැන් එක ප්‍රශ්නයක් හරි. වින තියෙන හින්දා වින නැති කරලා ගත්තා. ඊට පස්සේ එයාලා ලියා ගන්න ඕනේ දෙකෙන් එක තුනෙන් එක හතරෙන් එක ආදී ලෙස ඒ වගේ ලියා ගන්න ඕනේ. එහෙනම් මේ තුනෙන් දෙක හැදිලා තියෙන්නේ කොහොමද? දෙක ගුණ වෙලා තුනෙන් එකෙන්. එහෙනම් මෙයා වෙනුවට ලිව්වේ මේ ඉන්නේ 1ට y ගේ දෙවනි බලයේ තුනෙන් එක්වෙනි බලය. පුළුවන්නේ. එතකොට අපෝ මෙයාව ලැබෙනවනේ. මෙයාව ලැබුණාම උඩට ගියාම අපෝ මෙයා වෙනවනේ. එතකොට දැන් එනවා 1ට y ගේ දෙවනි බලයේ තුන්වෙනි මූලය කියලා. තුන්වන මූලය කියලා එනවා. එහෙනම් දැන් අපි යමු අභ්‍යාස ගැටලු කිහිපයක් හදන්න. අභ්‍යාස ගැටලු ටික. දෙකේ එක අභ්‍යාසය. දෙවනි ගානේ ගණන් ටික හදමු. දෙවනි ගානේ ලකුණු කරගන්න ගණන් 6 දෙවනි ගානේ A B D F H J ගණන් 6 ලකුණු කරගන්න ඒ 6 දෙනා හදලා ඉන්න. ඒ ගැටලුව. මේක කියන්නේ ධන දශක සහිතව ලියන්න කියලා. වර්ගමූලය කියන්නේ දෙකෙන් එක්වෙනි බලය. එහෙනම් මේ තියෙන්නේ m ගේ ඍණ එකේ දෙකෙන් එක්වෙනි බලය. බලයක බලයක් හින්දා ගුණ වෙනවා. ඍණ ධනයි ඍණ භාගය වැඩි වුණාම එකෙන් එක
එක වැඩි වුණාම දෙකෙන් එකෙන් එක වර්ග එක 1යි දෙක වර්ග එක 2යි දෙකෙන් 1යි වින දෙකෙන් 1යි. හැබැයි තාම ධන දශක සහිතව නැහැ. දැන් ධන දශක කරගන්න පුළුවන්. මෙයාව යනවා 15ට. එතකොට 1 යට m ගේ දෙකෙන් එකෙනි බලය වෙනවා. නැත්නම් වර්ගමූලය. 1 යට m ගේ දෙකෙන් එකෙනි බලය. දෙවෙනි ගාන මෙයත් මුලින්ම මේ විදිහට ලියාගන්න. x ගේ ඍණ එකේ 3න් එකෙනි බලය. තුන්වෙනි මූලය කියන්නේ 3න් එකෙනි බලය කියන එක. දැන් බලයක බලයක් ඉඳ ගුණ වෙනවා. x ගේ ඍණ එක වැඩි වෙනවා 3න් එකෙන්. ඍණයි ධනයි ඍණ එක්ක 1යි ඍණ 3න් එකයි. දැන් ඍණ දාශක ධන කියලා ගන්න පල්ලෙහාට යවමු. එතකොට එනවා 1 යට x ගේ 1 යට 3යි. එහෙනම් පැත්ත ගන්න. බලන්න මේ දෙකේ වෙනස. මෙතන ඍණ දාශකයේ ඇතුලේ තිබ්බේ. අතන ඍණ දාශකයේ එළියේ තියෙන්නේ. a ගේ වර්ගමූලය කියන්නේ දෙකෙන් එක්කෙනි බලය. දෙකෙන් එක්කෙනි බලයේ ඍණ තුන්වෙනි බලය. දෙකෙන් එක්කෙනි බලයේ ඍණ තුන්වෙනි බලය. බලයක බලයක් ගුණ වෙනවා. a ගේ විනය ධනය වැඩි වුණාම ඍණ 3 බෙදීම 2යි. දැන් ඍණ දාශක ධන කරගන්න ඕනේ. ඒකට ඉර උඩ ඉන්න එක්කෙනා පල්ලෙහාට යවනවා. මේ ඍණ දාශකයේ මෙයාගේ දර්ශකයේ ඍණ දෙකෙන් 3. ධන කරගන්න එයා 15ට යන්නේ. මෙයා 15ට යනවා. 1යට ඒගේ 3 බෙදීම 2 වෙනවා. ඒ කියන එක්කෙනා යායාගේ දර්ශකෙත් එක්ක පල්ලෙහාට යනවා. එතකොට ධන වෙනවා. ඍණ දාශකයේ ධන වුණා. ඊගව ගණන් තුන. මෙන්න මේ ගණන් දෙක තෝරගත්තේ එක විශේෂ හේතුවක් හින්දා. මෙතන මේ තුන්වෙනි මූලය මේ කොක්ක ඇතුලේ පොඩියට තියෙන්නේ 3යි කියන. තුන්වෙනි මූලය. හැබැයි මෙතන තියෙන්නේ තුන්වෙනි මූලය නෙවෙයි මේ. මේ ඉන්නේ 3 ගුණ කිරීම. 3 ගුණ කිරීම ඒ වල වින පහේ වර්ගමූලය. මේ කොක්ක ඇතුලේ දෙක ඉන්නේ. ලියලා නෑනේ වර්ගමූලය. දෙකක්. එක වගේ නෙවෙයි මේ දෙන්න. මෙයා තුන්වෙනි මූලය, මෙයා 3 ගුණ කිරීම. මෙතන p ගේ තුන්වෙනි මූලය කියන්නේ p ගේ 3න් එක්කෙනි බලය. තුන්වෙනි මූලය කියන්නේ 3න් එක්කෙනි බලය. එළියේ ඉන්නවා වෙන පහ. දැන් ගුණ කරමු. p ගේ බලයක බලයක් හින්දා ගුණ වෙනවා. බලයක බලයක් 3න් එක ගුණ කිරීම ඍණ 5. ධනයි විනයි වැඩි වුණාම ඍණ 5 බෙදීම 3යි. තාම ධන දාශක නැහැ. ඍණ දාශකයේ ධන කරගන්න 15ට ගෙනියමු. මෙයා යාගේ දාශකෙත් එක්ක 15ට යනවා. ඒකට ධන වෙනවා. 1යට 5 p බෙදීම 5 බෙදීම 1යට p වල 5 බෙදීම 3යි කියලා එනවා. 5 බෙදීම 3යි. ඊගා h 1යට a ගේ වර්ගයේ a ගේ වර්ගයේ වර්ගමූලය මූල ලකුණ ඇතුලේ 3 3න් එක්කෙනි බලය. 3න් එක්කෙනි බලය. එදා නම් ඉන්නේ ධන දාශක. දැන් තියෙන්නේ එමුනම් ගුණ කරන්න විතරයි. 1යට a ගේ දෙක ගුණ වෙනවා 3න් එකෙන්. දෙක ගුණ වෙනවා 3න් එකෙන්. දෙවරක් එක 2යි. 3ක් එක 3යි. a ගේ 1යට 3න් දෙවෙනි බලය කියලා වෙනවා. 1යට 3න් දෙවෙනි බලය. අන්තිමට කරනවා. එකයට 3 ගුණ කිරීමක් තියෙන්නේ තුන්වෙනි මූලය නෙවෙයි. 3 ගුණ කිරීම. 3 ගුණ කිරීම ඒගේ ඍණ 5 වෙනි බලය. වර්ගමූලය කියන්නේ දෙකෙන් එක්වෙනි බලය. දෙකෙන් එක්වෙනි බලය. දැන් සුළු වෙනවා. 1යට 3 ගුණ කිරීම ඒගේ ඍණ 5 වැඩි වෙනවා දෙකෙන් එකෙන්. ඍණ 5 වැඩි වෙනවා දෙකෙන් එකෙන්. ඍණ වලින් ඍණ ධන වලින් වැඩි වුණාම ඍණ 5ක් එක 5යි 5 බෙදීම 2යි. ඔන්න දැන් ඉන්නේ ඍණ දාශකයක්.
ඍණ දශකයක් ඉන්නේ ඍණ 5 බෙදීම 2 එන ඍණ දශකයේ ධන කරගන්න යා එනවා උඩට. ඍණ දශකයේ ධන කරගන්න යා එනවා උඩට යාගේ දශක කොටසක් අරගෙන. එතකොට අවසාන උත්තරේ එනවා 1ක් මෙයා උඩට ආවම ඒ වල 5 බෙදීම 2 වුණා. ඒ වල 5 බෙදීම 2 බෙදීම 3යි. මෙයා උඩට ආවා ඒ වල 5 බෙදීම 2 බෙදීම 3යි. අඩුපාඩු තියෙනවා හදාගන්න. දෙකේ එක අභ්‍යාසයේ තුන්වෙනි ගැටලුවේ පළවෙනිය. බලන්න 25 වර්ගමූලය හොයන්න කියලා කියන්නේ. දැන් මෙයා නම් මේ කලින් හම්බුණ පාඩම් එක්ක 25 වර්ගමූලය කියපු ගමන් අපි දන්නවනේ උත්තරේ 5යි කියලා. 5යි කියලා දන්නවා. ඔන්න දැන් එකපාරටම උත්තරේ ගන්න නැතුව මෙයා පොඩ්ඩක් වෙනස් විදිහකට සුළු කරනවා. වර්ගමූලය කියලා කියන්නේ දෙකෙන් එක්වෙනි බලය. 25 දෙකෙන් එක්වෙනි බලය. වර්ගමූලය කියන්නේ දෙකෙන් එක්වෙනි බලයනේ කලින් හම්බුණා. 25 කියලා කියන්නේ 5 දෙවෙනි බලය. එහෙනම් 25 වෙනුවට ලියනවා 5 දෙවෙනි බලය කියලා. 5 දෙවෙනි බලයේ දෙකෙන් එක්වෙනි බලය. දැන් බලයක බලයක් ගුණ වෙනවා. 5 දෙක ගුණ වෙනවා දෙකෙන් එකින්. දැන් මේ දෙකට මේ දෙක කැපිලා උත්තර එනවා 1යි කියලා. 5 පළවෙනි බලය කියන්නේ උත්තරේ 5යි. අන්න 5යි කියන උත්තරේ ආවා. අර කලින් 25 වර්ගමූලය කීයද කියලා අහුවාම 25 කියන්නේ පූර්ණ වර්ග සංඛ්‍යාවක් ඉඳ එකපාර උත්තරේ 5යි කියලා අපිට පේනවා. හැබැයි පූර්ණ වර්ග සංඛ්‍යා නොවන භාග සංඛ්‍යාවේ නේ වයිම දැන් අපි ඉස්සරහට හදන්න යන්නේ. එතකොට ඒ හදන්න වෙන්නේ මේ විදිහටමයි. මේ ගාන ලියා ගන්න. C ගැටලුව උත්සාහ කරන්න. C ගැටලුව. මේක උත්තරේ එකපාරට ගන්න පුළුවන් නේ. 4 වර්ගමූලය 2යි 2 පස්වෙනි බලය කීයද කියලා ලියන්න හැකියි. ඒක ඇත්ත. හැබැයි එහෙම ලියන ළමයට තමයි ඉස්සරහා ගණන් වලදී සුළු කිරීම ටිකක් අපහසු වෙන්න පුළුවන්. එහෙනම් මේ විදිහට හදමු. වර්ගමූලය කියන්නේ දෙකෙන් එක්කෙනෙ බලය, 4ක් ලියා ගන්නවා එහෙනම් දෙවෙනි බලයක් විදිහට. ඊට පස්සේ දාර්ශනික නීති වලින් සුළු කරනවා. එහෙම හදලා බලමු. බලමු. 4 කියන්නේ දෙකේ දෙවෙනි බලය. වර්ගමූලය කියන්නේ දෙකෙන් එක්කෙනෙ බලය. තව එළියේ ඉන්න පස්වෙනි බලය. දෙකේ දෙවෙනි බලය ගන්න, එයාගේ දෙකෙන් එක්කෙනි බලය ගන්න, එයාගේ පස්වෙනි බලය ගන්න. බලයක බලයක්. ඒන උත්තරේ අහපු බලයක්. බලයක බලයක්. එහෙනම් දෙක ගුණ වෙන්න ඕනේ දෙකෙන් එකෙන්. දෙක ගුණ වෙනවා දෙකෙන් එකෙන්. ඒන එක්කෙනා හෝ පහින් වැඩි වෙනවා. කොහොමද? දෙකේ දෙක ගුණ වෙනවා දෙකෙන් එකෙන් එයා හෝ පහින් වැඩි වෙනවා. දැන් මෙතන කැපෙනවා. මේ දෙකට මේ දෙක කැපෙනවා. උත්තර එනවා දෙකේ පස්වෙනි බලය කියලා. දෙකේ පස්වෙනි බලය දෙවත් දෙක 4 8 8 16 16 දෙක 32යි කියනවා. 32යි. ඊගාවට හදන්න මෙන්න මේ මම ලකුණු කරන ගණන් ටික උත්සාහ කරමු පිළිවෙලට. එකින් එක උත්සාහ කරමු. මාර්කයක් බෙදා ගන්න G ගැටලුව. G H K N Q R කියන අන්තිම ගණන් දෙකයි ඒ ටික හදන්න. දැන් මෙතන ඉන්න තුනෙන් දෙවෙනි බලය කියනවා. එහෙමනම් මේ හරේ ඉන්න මෙයාව කැපෙන්නේ මෙයාවත් යම් කිසි සංඛ්‍යාවක තුන්වෙනි බලය ලෙස ලියාගත්තොත්. මෙයාව තුන්වෙනි බලය ලෙස ලියාගත්තොත් මේ තුනත් එක්ක කැපෙනවා. මෙයත් එහෙමමයි. මෙයා යම් කිසි සංඛ්‍යාවක තුන්වෙනි බලය ලෙස ලියාගත්තොත් මේ භාග සංඛ්‍යාව මෙයත් එක්ක කැපෙනවා. එහෙනම් අපි උත්සාහ කරන්න ඕනේ දශකයේ ලෙස භාග සංඛ්‍යාවක් ඉන්නවා නම් භාග සංඛ්‍යාව හරය අහක් කරගන්න. හරය තිබ්බොත් අපිට අගේ හොයාගන්න බැරි. හරය අහක් කරගන්න. හරය එක කරගන්න ඕනේ. ඒකට මෙයාව කැපෙන්න ඕනේ. මෙයාව කැපෙනවා මොනවා වුණොත්ද මෙතන ඉන්න අය තුනේ බලය ලෙස ලියාගත්තොත්. එතකොට 3 වැඩි වුණාම 3න් දෙකෙන්
මේ තුනට මේ තුන කැපෙනවනේ. එහෙම වෙන්නේ නම් මෙයාව තුන්වෙනි බලය ලෙස ලියාගමු. 27 කියලා කියන්නේ 3 9යි 9 27යි තුනේ තුන්වෙනි බලය. 125 කියලා කියන්නේ 5 තුන්වෙනි බලය. අන්න එයාගේ දැන් තුනෙන් දෙවෙනි බලය. මේ තුනෙන් දෙවෙනි බලය මෙයාටත් අයිති මෙයාටත් අයිති. මේ තුනෙන් දෙවෙනි බලය මෙයාටත් අයිති. ඒ කියන්නේ තුනේ තුන්වෙනි බලයේ තුනෙන් දෙවෙනි බලය. බෙදීම පහේ තුන්වෙනි බලයේ තුනෙන් දෙවෙනි බලය. දැන් කැපෙනවා. 3 වැඩි කරාම 3න් 2කින්. 3 වැඩි කරන්න ඕනේ 3න් 2කින්. දැන් 3 3 කැපෙනවා. බලයක බලයක් ගුණ වුණා. 3 දෙවෙනි බලය කියලා ඉතිරි වුණා. ඉතින් 3 වැඩි වෙනවා 3න් 2කින්. 3 3 කැපෙනවා. පහේ දෙවෙනි බලය කියලා ඉතිරි වෙනවා. එහෙනම් අන්තිමට උත්තරේ එනවා 3 දෙවෙනි බලය 3 3 9යි. පහේ දෙවෙනි බලය 5 25යි. 9 බෙදීම 25යි කියලා G ට උත්තරේ එනවා. H මෙතන ඉන්නේ 4න් 3වෙනි බලය. එහෙනම් මේ 4 කැපෙනවා මෙතන යම් සංඛ්‍යාවක 4වෙනි බලයක් ලෙස ලියාගත්තොත්. එහෙනම් මේ දෙන්න 4වෙනි බලයක් ලෙස ලියා ගන්න ඕනේ. 81 කියලා කියන්නේ කාගේ 4වෙනි බලය කියලා බලමු. 3 3 9යි 9 3 27යි 27 3 81යි. 81 කියන්නේ 3 4වෙනි බලය 10000 කියන්නේ 10 4වෙනි බලය. වැඩි කිරීම 4වෙනි 3වෙනි බලය. දැන් හරි. මෙතනත් 7වෙනි බලයක් මෙතනත් 7වෙනි බලයක්. එතකොට බලයක බලයක් ගන්නකොට කැපෙනවා. 3 7වෙනි බලයේ 7වෙනි 3වෙනි බලය. 10 7වෙනි බලයේ 7වෙනි 3වෙනි බලය. බලයක බලයක් ගන්නවා. දැන් 7 වැඩි කරාම 7වෙන් 3ෙන් 4 වැඩි කිරීම 7වෙන් 3 4ට 4 කැපිලා 3යි කියලා එනවා. 3 3වෙනි බලය කියනවා. මෙතන 4ට 4 කැපිලා 10 3වෙනි බලය කියලා එනවා. 3 3වෙනි බලය 3 3 9යි 9 3 27යි. 10 3වෙනි බලය 10 10 10යි 10 10 100යි 100 10 10යි 10න් 27යි කියලා එනවා. එහෙනම් දැන් තියෙන්නේ K ගැටලුව හදන්න. K මෙතන මෙයා ඉන්නේ මෙතන 2න් 3වෙනි බලය කියලා ඉන්නේ. 2න් 3වෙනි බලය. එහෙනම් මෙයාවත් ලියා ගන්න ඕනේ කාගේ හරි දෙවෙනි බලයක් ලෙස. දෙවෙනි බලය ලෙස ලියාගත්තාම මේ දෙකට මේ දෙක කැපෙනවා. ඒක උත්තරේ හෙව්වේ නැහැ. 0.81 කියන්නේ කාගේ දෙවෙනි බලයද? 81 කියලා කියන්නේ නම් 9 දෙවෙනි බලය. එහෙනම් 0.81 කියන්නේ 0.9 දෙවෙනි බලය. 0.9 වැඩි වුණාම දශම ස්ථාන දෙකක් වෙනවනේ. 0.81යි. ඕක ඉතින් තව මෙහෙම ලියන්නත් පුළුවන්. 0.81 සමානයි 81 බෙදීම 100යි. 81 කියන්නේ 9 දෙවෙනි බලය 100 කියන්නේ 10 දෙවෙනි බලය. කමක් නැහැ. කොහොම ලියලා ඉතින් ටික හැදුවට නම් කමක් නැහැ. දැන් මෙතන එළියෙන් ඉන්නවා තව 2න් 3වෙනි බලය. මෙයා බලයක බලයක් ගුණ වෙනවා. 0.9 දෙක ගුණ කිරීම 2න් 3වෙනි බලය. දෙක ගුණ කිරීම 2න් 3වෙනි බලය. දෙකට දෙක කැපෙනවා 0.9 3වෙනි බලය කියලා එනවා. 0.9 වැඩි කිරීම 0.9 9 81යි 81 අපෝ 9න් වැඩි වෙනවා. 9 1 9යි 9 72යි දශම ස්ථාන 3යි. දශම 9ට 1 කියලානේ මේ වගේ 3 දෙනෙන්නේ. දශම ස්ථාන 3යි 1යි 2යි 3යි 0.7යි 2යි 9යි කියලා. ඊට පස්සේ හදමු n ගැටලුව. මෙතන ඉන්නේ දෙවෙනි බලය. 2න් 3වෙනි බලය. 2. එහෙනම් මෙයාව දෙවෙනි බලය ලෙස ලියාගත්තාම මේ දෙන්න කැපෙනවා. 9 කියන්නේ 3 දෙවෙනි බලය. 100 කියන්නේ 10 දෙවෙනි බලය. මෙතන
දෙකෙන් තුන්වෙනි බලය හින්දා මෙයාවත් දෙකේ බලය ලෙස ලියාගමු. 4 කියන්නේ දෙකේ දෙවෙනි බලය. 25 කියන්නේ පහේ දෙවෙනි බලය. වැඩි කිරීම දෙකෙන් තුන. දැන් කැපෙනවා. දැන් මම පෙළියක් මෙතන අඩු කරලා ලියනවා කලින් වගේ ලියන්නේ නැතුව. 3 මේ දර්ශකයේ මෙයාටත් අයිති මෙයාටත් අයිති. දෙක වැඩි වෙනවා වින 3 බෙදීම දෙකෙන්. එතකොට දෙකට දෙක කැපිලා වින 3යි කියලා එනවා. 10 දෙවෙනි බලය වැඩි වෙනවා දෙක වැඩි වෙනවා වින 3 බෙදීම දෙකෙන්. දෙක වැඩි වෙනවා වින 3 බෙදීම දෙකෙන්. එතකොට වින දෙකට දෙක කැපෙනවා 3යි කියලා එනවා. වින 3යි. අපෝ බලන්න 10 දෙවෙනි බලයේ වින 3 බෙදීම දෙවෙනි බලයනේ. ඒ කියන්නේ දෙක වැඩි වෙන්න ඕනේ වින 3 බෙදීම දෙකෙන්. මේ දෙකට මේ දෙක කැපෙනවා. වින 3යි කියනවා. මෙතන. එතන ධන කෙනෙක් ඉන්නේ. දෙක ගුණ වෙනවා දෙකෙන් තුනෙන්. එතකොට දෙකට දෙක කැපිලා දෙකේ තුන්වෙනි බලය කියලා එනවා. දෙවෙනි බලය දෙක ගුණ වෙනවා දෙකෙන් තුනෙන්. දෙකට දෙක කැපෙනවා පහේ තුන්වෙනි බලය කියලා ඉතිරි වෙනවා. දැන් මෙතන මේ වින දාශකය එහෙම ඉන්නෝ. ඒ අය ධන කර ගන්න පුළුවන්. මේ ඉන්න වින දාශකය ධන කර ගන්න. එයා කියන උඩට. මෙයා උඩට යනවා. මේ ඉන්න වින දාශකය ධන කර ගන්න. එයා පල්ලෙහාට යනවා. ඊට පස්සේ තව ටිකක් සුළු කරගමු. මෙතන දැන් මෙයා උඩට යනවා ධන වෙනවා 10 තුන්වෙනි බලය. මෙයා පහළට යනවා 10 3 තුන්වෙනි බලය. ඊට උඩ ඉන්නවා 2 තුන්වෙනි බලය බෙදීම 5 තුන්වෙනි බලය. දැන් මෙයාව 10 තුන්වෙනි බලය 1000යි කියලා අරගෙන 5 තුන්වෙනි බලය 5 25 25 125 කියලා කපනවට වඩා ලේසි. මෙහෙමම මෙයාව ප්‍රසාරණය කරන ලියලා කපන එක. ප්‍රසාරණ වේලෙන් ලිව්වම ලේසියෙන් කැපෙනවනේ. 10 වැඩි කිරීම 10 වැඩි කිරීම 10. තුනේ තුන්වෙනි බලය ගුණ කිරීම දෙක වැඩි කිරීම දෙකේ තුන්වෙනි බලය බෙදීම පහ වැඩි කිරීම පහ වැඩි කිරීම පහ. යාව ප්‍රසාරණය කරලා ලිව්වේ කැපෙන බව පේන හින්දා. දැන් කැපෙනවා. පහට පහේ එකයි 10ට දෙකයි. පහට පහේ එකයි 10ට දෙකයි. පහට පහේ එකයි 10ට දෙකයි. එහෙනම් දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙකේ තුන්වෙනි බලය. එතකොට ඔක්කොම ඉන්නවා දෙකේ 3යි 4යි 5යි 6යි. දෙකේ 6 වෙනි බලය. ඉතින් මම කියන්න දෙකේ 6 වෙනි බලය බෙදීම තුනේ තුන්වෙනි බලය. මෙයා වෙන කැපෙන්නේ නැහැ. දැන් අගය ගන්න විතරයි පුළුවන්. වෙන කැපෙන්නේ නැහැ. දෙකේ 6 වෙනි බලය බෙදීම තුනේ තුන්වෙනි බලය. දෙකේ 6 වෙනි බලය 2 2 4යි 4 2 8යි 4 2 16 16 2 32යි 32 2 64යි. තුනේ තුන්වෙනි බලය. 3 3 9 9 3 27යි 27යි. සුළු වෙන්නේ නැහැ වෙන. 64 බෙදීම 27යි කියලා. දැන් Q මෙතන ඉන්නේ තුනෙන් එක්වෙනි බලයක් 3 එහෙනම් මෙයත් යම් කිසි සංඛ්‍යාවක තුන්වෙනි බලය ලෙස ලියාගත්තා නම් කැපෙනවා 125 නම් කියන්නේ පහේ තුන්වෙනි බලය එහෙනම් 0.125 කියන්නේ 0.5 තුන්වෙනි බලය 0.5 තුන්වෙනි බලය එයාගේ වින තුනෙන් එක්වෙනි බලය ගුණ කිරීම මෙයාව දෙවෙනි බලය ලෙස ලියාගත්තම මෙයත් එක්ක කැපෙනවා. මේ තියෙන්නේ 0.5 දෙවෙනි බලය. එයාගේ දෙකෙන් තුන්වෙනි බලය. දැන් බලයක බලයක් ගුණ වෙනවා. 0.5 තුන ගුණ වෙනවා ඍණ තුනෙන් එකෙන්. ධන ඍණ වලින් වැඩි වුණාම ඍණ තුන වැඩි වුණාම තුනෙන් එකෙන් තුන තුන කැපෙනවා 1යි කියලා එනවා. ඍණ 1යි.
ගුණ කිරීම 0.5 දෙක වැඩි වෙනවා දෙකෙන් තුනේ මම මේ තාමත් මෙහෙම ලියලියා ඉන්නේ තාම සමහර ළමයිට මේ කැපෙන දේ පැටලෙලි සහිත වෙන්න පුළුවන් මෙයා දිහා බැලුවම මේ දෙන්නවා කැපෙනවා කියලා ටික වෙලාවක් යනකම් උන්ට එච්චර බුදු නැති වෙන්න පුළුවන් ඒකයි මම මේ තාම පැත්තක ලියලියාම කපන්නේ දෙක ගුණ කිරීම දෙකෙන් තුන දෙකට දෙක කැපුණා එතකොට එනවා 0.5 තුන්වෙනි බලය දැන් වැඩි වෙද්දී බල එකතු වෙනවා පාද සමානයි. මෙයත් 0.5 මෙයත් 0.5. එහෙනම් 0.5 3යි වින 1යි එකතු වෙනවා. 3යි වින 1යි එකතු වුණාම ධන 2යි. 0.5 වැඩි කිරීම 0.5. 5 25යි දශම ස්ථාන දෙකක් එනවා. මෙයාට 1යි වැඩි කිරීම 0.5ට 1යි දශම ස්ථාන 2යි. 0.2යි 5යි කියන උත්තරේ ඉන්නවා. අනුපාඩු හදාගන්න ආව ගැටලුව හදන්න. අටේ තුන්වෙනි මූලයේ දෙවෙනි බලය. ඔබට ඉතින් ඕනනම් මේ තුන්වෙනි මූලයේ තුනෙන් එක්වෙනි බලය කියලා කලින් ගානක් වගේ හදාගන්නත් පුළුවන්. කලින් ගානක් වගේ අටේ තුන්වෙනි මූලය කියන්නේ තුනෙන් එක්වෙනි බලය කියන එක. එහෙනම් තුනෙන් එක්වෙනි බලය දෙවෙනි බලය මේ ඉන්න කලින් ගානක් වගේ වෙනවා. මෙයාගේ දෙවෙනි බලය. මේ ඉන්නේ එතකොට අටේ දෙක බෙදීම තුන්වෙනි බලය. ලියන්න පුළුවන්. එහෙම ලියනවට වඩා දේශියෙන් මම මෙයාගේ උත්තරේ එකපාරටම ගන්න යන්නේ. 8 කියලා කියන්නේ දෙකේ තුන්වෙනි බලය. එයාගේ තුනෙන් එක්වෙනි බලය මේ ඉන්නේ. තුන්වෙනි මූලය කියන්නේ තුනෙන් එක්වෙනි බලය. එයාගේ තව ඉන්නවා එළිය දෙවෙනි බලය. මොකද වෙන්නේ? 8 කියන්නේ දෙකේ තුන්වෙනි බලය. තුන්වෙනි මූලය. ඒ කියන්නේ තුනෙන් එක්වෙනි බලය තව එළිය ඉන්නවා දෙවෙනි බලය. මෙයා 16 කියන්නේ දෙකේ හතරවෙනි බලය. එයාගේ තුන්වෙනි බලය. 16 තුන්වෙනි බලය. තව එළියේ ඉන්නවා හතරවෙනි මූලය. ඒ කියන්නේ හතරවෙනි එක්වෙනි බලය. දැන් පුළුවන් සුළු කරගන්න. මෙතන බලයක බලයක්. එයාව අහපු බලයක්. දෙකේ තුන ගුණ වෙනවා තුනෙන් එකෙන්. ඒන උත්තරේ යහපව ගුණ වෙනවා දෙකෙන්. බලයක බලයක්. එයාගේ අහපව බලයක්. තුන තුන කැපෙනවා 2යි කියලා කියනවා. දැන් මෙතන දෙකේ 4 ගුණ වෙනවා 3ෙන්. එයාව අහපව ගුණ වෙනවා 4ෙන් එකෙන්. බලයක බලයක්. එයාගේ අහපව බලයක්. 4ට 4 කැපෙනවා. 4ට 4 කැපුණා 3යි. මේ දශකයේ අපි මෙතන සුළු කරගත්තේ 3යි කියලා එනවා. දැන් වැඩි වෙද්දි බල එකතු වෙනවා. දෙකේ 3යි 2යි එකතු වෙනවා 5යි. දෙකේ පස්වෙනි බලය. දෙකේ පස්වෙනි බලය දෙවලක් දෙක 4යි 4යි 8යි 8යි 16යි 16යි දෙක 32යි කියලා එනවා. 32යි. ඊට පස්සේ හතරවෙනි ගැටලුවේ ගණන් අපි කලින් හදුවා වගේ ගණන් කිහිපයක් තියෙන. ඒකේ ගණන් දෙකක් විතර හදමු. ඒකේ හදමු B F I අවසාන ගැටලු y මේ ගණන් තුන හදමු. එකින් එක හදමු. B හදමු ඒක බලමු. අනිත් එක නෑ ඒ විදිහට හදමු. මෙතන ඒකේ වින තුන්වෙනි බලය. පස්වෙනි මූලය කියන්නේ පහින් එක්වෙනි බලය. ඒකේ වින තුන්වෙනි බලය පහින් එක්වෙනි බලය. බෙදීමක් තියෙන හින්දා ඉතින් මෙයාව මේ පහලින් ලියාගත්තාමනේ අපිට පුරුදු විදිහ වෙන්නේ. ඒකේ 7 වෙනි බලය. එයාගේ පස්වෙනි මූලය කියන්නේ පහින් එක්වෙනි බලය. දැන් ගුණ කරගමු. බලයක බලයක් ගුණ වෙනවා. ඒකේ වින වැඩි වුණාම ධන වලින් වින 3 වැඩි වුණාම පහින් එකෙන් 3 බෙදීම 5යි.
බෙදීම. ඒගේ ධන වැඩි වුණාම ධන වලින් ධන 7 වැඩි වුණාම 1ට 5න් 7 බෙදීම 5යි. 7 වැඩි වුණාම 1ට 5න් 7 බෙදීම 5යි. බලයක බලයක්. දැන් ඊට පස්සේ මේ ගාන හදන්න පුළුවන් ඍණ දශකයේ ධන කරගන්න ඕන නම් යාව පල්ලෙහාට ගෙනල්ලා හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතන අඩු වෙනවා බෙදද්දි බල අඩු වෙනවා කියලා ගන්නත් පුළුවන්. කොහොමදවත් කමන්නේ. දැන් මම මෙතන ගන්නවා බෙදද්දි බල අඩු වෙනවා කියලා. එතකොට ඒවල ඍණ 3 බෙදීම 5න් අඩු වෙන්න ඕනේ 7 බෙදීම 5. බෙදද්දි බල අඩු වෙනවා. ඍණ 5 බෙදීම 3න් අඩු වෙනවා 7 බෙදීම 5. වැඩි කියලා දෙක තුනා බෙදද්දි අඩු වෙනවා. දැන් එනවා එතකොට උත්තරේ ඒවල භාග සංඛ්‍යා දෙකක් අඩු කරන්න තියෙන්නේ. එහෙනම් එක 5ක් ලියා ගන්න පුළුවන් හරය සමානයි. මෙයා ඍණ 3 මෙයා ඍණ 7. ඍණ 3යි ඍණ 7යි එකතු වුනහම ඍණ 10යි. එතන බෙදෙනවා දැන්. මේ ඍණ 10යි ධන 5යි කැපෙනවා. ඒවල ඍණ 2යි. ඍණ ධන වලින් බෙදුනහම ඍණ 10 5න් බෙදුනහම 2යි. ඒවල ඍණ 2යි. හැබැයි ඉතින් අපි ඍණ දශකයේ අන්තිමට තියන්නේ නැහැ. මේක කියලා කියනවා ධන දශකයට සහිතව ලියන්න කියලා. එහෙනම් ඍණ දශකයේ ධන කරගන්න එයාව යවනවා 15ට. එතකොට එනවා 1ට ඒවල දෙවෙනි බලයයි කියලා. වෙනස් ක්‍රම වලට සුළු කරත් උත්තරේ වෙනස් වෙන්න බෑ. මේ උත්තරේමයි එන්න ඕනේ. 1ට ඒවල දෙවෙනි බලය කියලා එනවා. එහෙමනම් දැන් හදන්න F ගැටලුව. x වර්ගය y වර්ගය. එයාගේ වර්ගමූලය. වර්ගමූලය කියන්නේ දෙකෙන් එක් වෙනි බලය. ඊට පස්සේ ඒ එක්කෙනාගේ ඍණ 6 වෙනි බලය. වරහණ. එහෙනම් මේ ඍණ 6 මේ දෙන්නටමයි තියෙන්නේ. මේක වර්ගමූල ලකුණ දෙන්නටම තියෙනවා. එහෙනම් දෙකෙන් එක් වෙනි බලය දෙන්නටමයි තියෙන්නේ. ඍණ 6 වරහණ එළින් ඉන්න ඍණ 6ත් ඒ දෙන්නටමයි තියෙන්නේ. බලයක බලයක් එයාගේ යහපව් බලයක්. එහෙනම් ගුණ වෙන්නයි ඕනේ. x වල 2 ගුණ වෙන්න ඕනේ දෙකෙන් එක් වෙනි බලය. එයා යහපව් වැඩි වෙන්න ඕනේ 3යි. දැන් කැපෙනවා. 2ට 2 ඒවා 1යි 2ට 2 ඒවා 1යි. ඍණ 6යි කියන එක උනා. ඍණ 6යි. y වලත් බලමු. y වල ඒ විදිහමයි. 2 වැඩි වෙනවා දෙකෙන් එකෙන් එයාව වැඩි වෙනවා අහපොව ඍණ 6යි. වෙනසක් වෙන්න විදියක් නැහැ නේ මෙයා වගේමනේ. එයාටත් එන්න ඕනේ ඍණ 6යි කියලා. දැන් ඍණ දශක ධන කරගන්න පුළුවන් උඩ ඉන්න එක්කෙනා පහළට යනවා. ඒකයට මෙයා පහළට ගියහම x වල 6 වෙනි බලය වෙනවා. මෙයා පහළට ගියහම y වල 6 වෙනි බලය වෙනවා. x වල 6 වෙනි බලයයි y වල 6 වෙනි බලයයි කියලා එනවා. ඒකේ අවසාන ගැටලුව i. x වැඩි කිරීම y වල වෙන එක බෙදීම x වල 5 වෙනි බලයේ වර්ගමූලය. ඒන සම්පූර්ණ එක්කෙනාගේ වෙන දෙවෙනි බලය. මේ වෙන දෙවෙනි බලය මෙයාටත් අයිති මෙයාටත් අයිති. මේ වෙන දෙකෙන් මෙයාවත් වැඩි කරමු මෙයාවත් වැඩි කරමු පල්ලෙහා එක්කෙනාවත් වැඩි කරමු. එහෙම නැත්නම් මේ පල්ලෙහා එක්කෙනාගේ වර්ගමූල ලකුණ අහක් කරගෙන ඉන්නත් පුළුවන්. මේ දින්නේ x y වල වෙන එක බෙදීම x වල 5 වෙනි බලයේ දෙකෙන් එක් වෙනි බලය. එළින් අතව අපෝ වෙන දෙවෙනි බලය. x වැඩි කිරීම y වල වෙන එක බෙදීම x වල 5 වෙනි බලයේ දෙකෙන් එක් වෙනි බලය. එළින් වෙන දෙකක්. දැන් මේ වෙන දෙකෙන් මෙයාවත් වැඩි වෙන්න ඕනේ මෙයාවත් මේ වෙන දෙවෙනි බලය මේ ඉන්න ඔක්කොමයි තියෙන්නේ. x වල පළවෙනි බලය වැඩි වෙනවා ඍණ දෙකෙන් x වල ඍණ 2යි කියලා එනවා. y වල ඍණ 1 වැඩි වෙනවා ඍණ දෙකෙන්. ඍණ 1 වැඩි වෙනවා ඍණ දෙකෙන්. බලයක බලයක් ගුණ වෙනවා. ඍණ වලින් වැඩි වුණාම ධන 1 1 2 2යි. මෙතන
මුලින්ම මෙතන ගුණ වෙනවා. 5 වැඩි වෙනවා 2කින් 1. ඊට පස්සේ යාව වැඩි වෙනවා වෙන දෙකකින්. බලයක බලය අහපෝ බලය. මේ දෙකයි කැපෙනවා විනයක ඉතිරි වෙන්නේ. එතකොට එනවා x වල 5 වැඩි වුණාම විනයකින් වින 5යි. දැන් වින දර්ශක ධන කරගන්නත් පුළුවන්. මේ දෙන්නව සුළු කරගෙන ඉන්නත් පුළුවන්. මේ වින දර්ශකයේ ධන කරගන්න යා උඩට යවමු. එතකොට මෙයත් එක්ක කොහොමද සුළු වෙනවනේ. x වල වින දෙවෙනි බලය මෙයා උඩට ගියා. x වල පස්වෙනි බලය ධන 5 වුණා. වෙන 5 ධන 5 වුණා. y වල දෙවෙනි බලය. වැඩි වෙද්දි බල එකතු වෙනවා. x වල ධන 5යි වින 2යි එකතු වෙනවා. ධන 3යි. y වල 2යි. x වල ධන 3යි y වල 2යි කියලනවා. දර්ශක සම්බන්ධ අවසාන අනුමාත්‍රකාව ඒ තමයි දර්ශක ඇතුළත් සමීකරණ විසඳන්න යන්නේ. දර්ශක සමීකරණ කියන අනුමාත්‍රකාව දර්ශක සමීකරණ. දර්ශක සමීකරණ විසඳන්න යන්නේ. මේ දර්ශක සමීකරණ විසඳුවා කලින් 10 වසරේදී විසඳුවා. මේ තව ටිකක් හම්බ වෙන්න යන්නේ. මේ සමීකරණයක් විසඳපු ක්‍රමය තමයි දර්ශක සමීකරණයක් විසඳපු ක්‍රමය පාද සමාන නම් දර්ශක සමාන වුණා. දෙකේ පස්වෙනි බලය සමානයි දෙකේ x වෙනි බලය කියලා තිබ්බොත් පාද සමාන නම් දර්ශක සමානයි. එහෙමනම් පාද සමාන නම් x සමාන වෙන්නම ඕනේ 5ට. x සමානයි 5 වෙන්න ඕනේ. ඔන්න එක ක්‍රමයක්. අනිත් එක්කෙනා තමයි දර්ශක සමාන නම් පාද සමාන නම් x ගේ 7 වෙනි බලය සමානයි 5ේ 7 වෙනි බලය නම් පාද සමාන නම් දර්ශක සමානයි දර්ශක සමාන නම් පාද සමානයි x සමාන වෙන්න ඕනේ 5ට. එහෙනම් දර්ශක සමීකරණයක් විසඳන්න කියලා තියෙද්දි දර්ශක සමීකරණයක් විසඳද්දි ක්‍රමය තමයි යෝග. එක්ක පාද සමාන කරගන්නවා නැත්නම් දර්ශක සමාන කරගන්නවා. මේක ඊට වඩා සාධාරණ විදිහට අපිට ලියන්න පුළුවන්. අපි ඒක ලියලා පටන් ගමු. දර්ශක සමීකරණ විසඳද්දී දැන් මෙයාව මම විද්‍ය සංකේත වලින් ලියනවා. A වල m වෙනි බලය සමාන නම් A වල x වෙනි බලයට කියලා කිව්වොත් A වල m වෙනි බලය සමාන නම් A වල x වෙනි බලයට එහෙම වෙනවා නම් m සමාන වෙන්න ඕනේ x ට. හැබැයි මේක තියෙනවා පොඩි ගැටලුවක්. A වල m වෙනි බලය සමානයි A වල x වෙනි බලය නම් m සමාන වෙන්න ඕනේ x ට. හිතන්න මෙය බිඳුවේ m වෙනි බලය බිඳුවේ 5 වෙනි බලය සමානයි බිඳුවේ 6 වෙනි බලයට. බිඳුවේ 5 වෙනි බලය සමානයි බිඳුවේ 6 වෙනි බලයට. බිඳුවේ 5 වෙනි බලය කියන්නේ බිඳුවයි බිඳුවේ 6 වෙනි බලය කියන්නේ බිඳුවයි. යන බිඳුව බිඳුවට සමානයි. ඒ කියන්නේ 5 සමානයි 6යි. යන්න වැරදි. වෙන්න බෑනේ. 5 6ට සමාන නැහැ. එන වැරදි එකක් එනවා. ඒක වැරදි. ඒක එහෙම වෙන්නේ කොයි වෙලාවටද? මෙන්න මෙයාට බිඳුව තිබ්බොත් විතරමයි ඔන්න වැරදි එකක් එන්නේ. ඒ හින්දා ඒ සමානයි බිඳුව වෙන්න විදිහක් නැහැ. ඒ හින්දා අපි ඒක අහක් කරන්න ඕනේ. එයා නොවෙන්න ඕනේ. ඒ සමානයි බිඳුව නොවෙන්න ඕනේ. කොයි වෙලාවටද? x ඒ සමානයි ඒ අසමානයි බිඳුව විතර. ඔන්න පළවෙනි ක්‍රමය. දැන් මේ අපි මේ දිගට ලිව්වේ මේ සරල දෙයක්. A වල m වෙනි බලය සමානයි a වල x වෙනි බලය නම් m සමාන වෙනවා x ට. හැබැයි ඒ අසමාන වෙනවට බිඳුවට. ඒ සමානයි බිඳුවයි කියලා ගන්න බෑ. එහෙම වුණාම මේ දෙන්න සමානයි කියලා වෙනවද නැද්ද කියලා අපි දන්නේ නැහැ. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒක හරියන්නේ නැහැ. ඒ අසමානයි බිඳුව, ඒ සමානයි බිඳුව නෝ. ඒ අසමානයි බිඳුව වෙන්න ඕනේ. ඊගාට කියනවා. x වල a වෙනි බලය සමානයි y වල a වෙනි බලය නම්. දර්ශක සමාන නම් පාද සමානයි. එහෙමනම් x සමාන වෙන්න ඕනේ y ට. හැබැයි ඒකෙත් තියෙනවා අර කලින් වගේ ගැටලුවක්. දැන් හිතන්න මෙහෙම 5 බිඳුවෙනි බලය සමානයිනේ 6 බිඳුවෙනි බලයට.
5 බිඳුවෙනි බලය 1යි. 6 බිඳුවෙනි බලයත් 1යි. හරි ඒ දෙක සමානයි. එතකොට එහෙනම් මේ ප්‍රකාශය අනුව x සමානයි y මෙයා මෙයාට සමාන වෙන්න ඕනේ 5 සමාන වෙන්න ඕනේ 6ට. වැරදීනේ. එහෙම වෙන්නේ නැහැ. 5 6ට සමාන නැහැ. හැබැයි 5 බිඳුවෙනි බලය 6 බිඳුවෙනි බලයට සමානයි. ඒ වෙලාවටත් ඒක වරදිනවා. කොයි වුණ වෙලාවටද මෙතන බිඳුව තිබ්බා. එහෙනම් එතන ඒ අසමාන වෙන්න ඕනේ බිඳුව. අන්න එතකොට විතරයි ඒක හරි. බලන්න පාද සමාන නම් දර්ශක සමානයි. හැබැයි දර්ශක සමාන වෙද්දී පාදයේ බිඳුව වෙන්න බෑ. දර්ශක සමාන නම් පාද සමානයි. හැබැයි දර්ශක බිඳුව වෙන්න බෑ. බිඳුවනත් හරියන්නේ නෑ. එහෙනම් මෙන්න මේ නීතිය ඇසුරින් තමයි අපි ඔය ඊගාව සමීකරණ විසඳීම කියන කොටස කරන්නේ. මුලින්ම මෙයාව ලියාගමු. ඊට පස්සේ ගණන් කීපයක් හදමු. ලේසි ගැටළු විසඳීම. දෙකේ දෙක අභ්‍යාසය A B E G H පිළිවෙලට හදමු එකින් එක. බලන්න පළවෙනි ගාන. පාද සමානවලත් දර්ශක සමානයි. එහෙනම් මේ දර්ශකයේ x සමාන කෙනින් මෙතන ලැබෙනවා කොහොම වුණොත්ද? මෙයාවත් තුනේ පාදයෙන් ලියාගත්තොත්. 9 කියන්නේ තුනේ දෙවෙනි බලය. 9 කියන්නේ තුනේ දෙවෙනි බලය. පාද සමානයි. පාද සමාන හින්දා දර්ශක සමානයි. පාද සමාන හින්දා දර්ශක සමානයි. x සමානයි 2 වෙන්න ඕනේ. x සමානයි 2යි. පාද සමාන නම් දර්ශක සමානයි. පාද බිඳුවක් නෙවෙයිනේ. x සමානයි 2යි. b මෙයා තුනේ පාදයෙන් ඉන්න හින්දා මෙයාත් තුනේ පාදයෙන්ම ලියා ගන්න ඕනේ. එතකොට පාද සමාන වුණ හින්දා උඩ ඉන්න අය සමාන වෙනවා. දර්ශක සමාන වෙනවා. 243 තුනේ පාදයෙන් ලියා ගන්න ඕනේ. ඒකට 243 තුනෙන් බෙදාගෙන යන්න පුළුවන්. 8යි 1යි ආපහු තුනෙන් බෙදෙනවා 2යි 7යි තුනෙන් බෙදෙනවා 9යි තුනෙන් බෙදෙනවා 3යි. එහෙනම් 243 කියන්නේ 3 1යි 2යි 3යි 4යි 3 පස්වෙනි බලය. 3 පස්වෙනි බලය. 3 3 9 9 3 27යි 27 3 81යි 81 3 243යි. දැන් පාද සමානයි. ඒ කියන්නේ දර්ශක සමානයි. x ධන දෙක සමාන වෙන්න ඕනේ 5ට. ධන දෙක එහා පැත්තට යනවා. ඍණ දෙකක් වෙනවා. දැන් සරල සමීකරණය. මේ අය එහා පැත්තට යනවා. ඍණ දෙකක් වෙනවා. x සමානයි. 5න් දෙකක් ගන්නවා. x සමානයි 3යි. ඊගාට e පාද සමාන වුණොත් තමයි දර්ශක සමාන වෙන්නේ. පාද සමාන කරනවා කියලා මෙයා 4 කරගන්න බෑනේ. 8 කියන්නේ 4 කාගේවත් බලයක් නෙවෙයි. හැබැයි 8 කියන්නේ දෙකේ යම් කිසි බලයක්. 4 කියන්නේ දෙකේ බලයක්. එතකොට පාද සමාන වෙනවා. 8 කියන්නේ දෙකේ තුන්වෙනි බලය. 4 කියන්නේ දෙකේ දෙවෙනි බලය. දැන් බලයක බලයක් ගුණ වෙනවා. කලින් සුළු කළා වගේ. මෙතන දෙකේ තුන්වෙනි බලය. දෙකේ තුන්වෙනි බලය. දෙකේ තුන් වලක් x වෙන එක සමානයි. දෙකේ 2යි x උනා. දැන් පාද සමානයි. එහෙනම් දර්ශක සමානයි. තුන් වලක් x වෙන එක සමාන වෙන්න ඕනේ. 2යි x. පාද සමාන හින්දා දර්ශක සමාන වෙනවා. ඊට පස්සේ තුනෙන් ගුණ වෙනවා. මේ බලන්න ඉවත් කරමු. 3x ඍණ 3 සමානයි 2x. දැන් 2x මේ පැත්තට ඇවිල්ලා 3x කින් අඩු වෙනවා. ඍණ 3 යනවා එහා පැත්තට. 2x මෙහෙට ඇවිල්ලා අඩු වුණාම 3x කින් 2x අඩු වුණාම x ඉතිරි වෙනවා. ඍණ 3 එහා පැත්තට ධන 3ක් වෙලා ගියා. x සමානයි 3යි කියන උත්තරේ එනවා. එහෙනම් තව එකේ ඉතිරි g ගැටලුව විතරයි. g ගැටලුව සම්පූර්ණ g සහ h. x ගේ දෙවෙනි මූලය නෙවෙයි.
මේ ඉන්නේ x ගේ මේ දෙක ඉන්නේ මේ වර්ගමූලය ඇතුළේ නෙවෙයි. කියන්නේ දෙක ගුණ කිරීම x ගේ වර්ගමූලය. දෙක ගුණ කිරීම x ගේ වර්ගමූලය. දර්ශක ලෙස ලිව්වොත් 2යි දැන් දෙපැත්තම දෙකෙන් බෙදන්න පුළුවන්. දෙපැත්තම දෙකෙන් බෙදුවා. දෙපැත්තම දෙකෙන් බෙදනවා. එතකොට එනවා x ගේ වර්ගමූලය සමානයි කියලා 3යි. වර්ගමූලය කියන්නේ x ගේ දෙකෙන් එක් වෙනි බලය. එහා පැත්තේ 3. එන එයාවත් ලියා ගන්න ඕනේ දෙකෙන් එක් වෙනි බලයක් ලෙස. 3 කියන එක්කෙනා ලියා ගන්න ඕනේ දෙකෙන් එක් වෙනි බලයක් ලෙස. යම් සංඛ්‍යාවක දෙකෙන් එක් වෙනි බලයක් ලෙස ලියා ගන්න ඕනේ. එතකොට දර්ශක සමාන වුණාම පාද සමාන වෙනවා. එහෙනම් කාගේ දෙකෙන් එක් වෙනි බලයද 3යි කියලා ලැබෙන්නේ. දෙකෙන් එක් වෙනි බලය කියන්නේ වර්ගමූලයනේ. එහෙනම් කාගේ වර්ගමූලයද 3යි කියලා ලැබෙන්නේ. 9 වර්ගමූලය තමයි 9 වර්ගමූලයනේ 3යි කියලා ලැබෙන්නේ. එහෙනම් මෙයා දෙකෙන් එක් වෙනි බලයෙන් ඉඳ මේ පැත්තත් දෙකෙන් එක් වෙනි බලයක් ලෙස ලියාගත්තා. 9 දෙකෙන් එක් වෙනි බලය. දැන් දර්ශක සමානයි ඒ හින්දා පාද සමාන වෙන්න ඕනේ. x සමාන වෙන්න ඕනේ 9ට. x සමානයි 9. පාද සමාන හින්දා දර්ශක සමානයි. ඒක අවසාන ගැටලුව h. මෙතන මෙයා දැන් මේ කොක්ක ඇතුලේ ඉන්නේ තුන්වෙනි මූලය. තුන්වෙනි මූලය කියලා ඉන්නේ. අහින තුන්වෙනි මූලයයි සම්පූර්ණ පදයට. 2x ගේ දෙවෙනි බලයේ 3න් එක්වෙනි බලය සමානයි 2යි. දැන් මේ 3න් එක්වෙනි බලය මෙයාටත් අයිති මෙයාටත් අයිති. 2 3න් එක්වෙනි බලයයි x ගේ 2 ගුණ කරනවා 3න් එකකින්. 2 ගුණ කරනවා 3න් එකකින්. x ගෙත් එතකොට දෙවලක් 1 2යි 2 බෙදීම 3යි. සමානයි 2යි. දැන් මේ x විතරක් තනි කරගෙන මෙයාව යවාගමු එහා පැත්තට. දෙපැත්තම බෙදමු 2 3න් එක් වෙනි බලයෙන්. සුළු කරන්න. මේ පැත්තත් බෙදෙනවා 2 3න් එක් වෙනි බලයෙන්. එහා පැත්තත් බෙදෙනවා 2 3න් එක් වෙනි බලයෙන්. එතකොට මෙයා කැපුණා. ඉතිරි වෙනවා x ගේ 3න් දෙවෙනි බලය කියලා. එහා පැත්තේ බෙදීම දෙකේ යම් බලයක් බෙදන්න 2 3න් එක් වෙනි බලය. බෙදද්දි බල අඩු වෙනවා. දෙකේ මෙතනින් එකයිනේ. එක අඩු කිරීම 3න් 1. බෙදද්දි බල අඩු වෙනවා. දැන් හරය සමාන කරගෙන අඩු කරමු. මෙතන 1 3න් ලියාගත්තා. 3න් වැඩි වුණා 3න් වැඩි වුණා 3 අඩු කිරීම 1. 3න් එකක් අඩු වුණාම 2යි. 2 බෙදීම 3යි. එහෙනම් ඉතිරි වෙනවා 2 2 බෙදීම 3යි කියලා. දැන් දර්ශක සමාන නම් පාද සමානයි. මෙතන දර්ශක සමාන වෙලා ඒ කියන්නේ පාද සමාන වෙන්න ඕනේ. x සමාන වෙන්න ඕනේ 2ට. x සමානයි 2ට. දෙවෙනි ගැටලුවේ A. අපලන්නේ ඒ පළවෙනි ගැටලුව මම විස්තර කරමින් හදන්නම්. ඊට පස්සේ අපි අභ්‍යාසය ඉතුරු ගණන් වලට යමු. මේක කියනවා මෙහෙම. 2 x වෙනි බලය වැඩි කිරීම 8 x වෙනි බලය සමානයිලු 256යි. එහෙනම් ඔන්න නීතිය දර්ශක නීතිය අනුව පාද සමාන කරගන්න ඕනේ. මේ පැත්තේ ඉන්න අයත් යම් කිසි සංඛ්‍යාවක බලයක් කරගන්න ඕනේ. මේ පැත්තේ ඉන්න අයත් එයාගෙම යම් බලයක් කරගන්න ඕනේ. එතකොට ඉතින් මේ උඩ ඉන්න අය සමාන වෙනවා. එහෙනම් අපි බලන්න ඕනේ මෙතන කාව බවටද පත් කරගන්න පුළුවන්. මේ සංඛ්‍යාව මේ ඔක්කොම දෙපැත්තේ දෙන්නම පත් කරගන්න පුළුවන් තනි පාදය කවුද? එතකොට මෙයා නම් පේනවා මේ දෙක බවට පත් කරගන්න පුළුවන් වෙයි. මෙයා නම් දැන්ටම දෙක මෙයාත් දෙක කරගන්න පුළුවන්. 256ත් දෙක කරගන්න පුළුවන්. 256 කියන්නේ අපේ හම්බුන සංඛ්‍යාවක්. 2 2 4 4 8 8 16 32 64යි
128යි 256යි කියලා එනවා. ඔව් දෙකේ බලයක් එනවා. එහෙනම් මේ දෙපැත්තම දෙකේ පාදයෙන් ලියා ගන්න පුළුවන්. ඒක ටිකක් සුළු කරගෙන යන්න වෙනවා. දෙකේ x වෙනි බලය වැඩි කිරීම 8 කියන්නේ දෙකේ 3 වෙනි බලය. දෙවරක් දෙක 4යි 4ක් දෙක 8යි. එයාගේ x වෙනි බලය සමානයි 256 කියන්නේ දෙවරක් දෙක 4යි 4ක් දෙක 8යි 8ක් දෙක 16යි 16 දෙක 32යි. 32 දෙක 64යි 64 දෙකක් 128යි 128 දෙක 256යි. දෙකේ 8 වෙනි බලය. තාම පාද එක පාදයක් සමාන වෙලා නැහැ. එකට ලියලා නැහැ තාම. දෙකේ x වෙනි බලය ගුණ කිරීම මෙතන බල එක බලයක් ගුණ වෙනවා. දෙකේ 3යි x සමානයි දෙකේ 8 වෙනි බලය. තාමත් තනියකින් නෙවෙයි තියෙන්නේ. මෙතන පාද සමානයි. එහෙනම් ගුණ වෙද්දී බල එකතු වෙනවා. දෙකේ x ට 3යි x එකතු වුණාම 4යි x සමානයි දෙකේ 8යි. ඔන්න පළවෙනි කොටසේ ගානක් වගේ වෙලා. දැන් මෙතන පාද සමාන නම් දෛශක සමානයි. 4යි x සමාන වෙන්න ඕනේ දැන් 8ට එතනින් x ලාගෙන ඉන්නේ. 4යි x සමානයි 8යි දෙපැත්තම 7 වෙනි බෙදෙනවා x සමානයි 2යි කියලා එනවා. x ලාගේ 2යි. එහෙමනම් මෙන්න මේ ආකාරයටයි අපි මේ අභ්‍යාසයේ මේ ඉතිරි ගණන් ටික සමීකරණ විසඳීම් කරගෙන යන්නේ. පළවෙනි ගාන ලියා ගන්න මේ ටික බලන්නේ නැතුව උත්සාහ කරන්න ගාන විතරක් ලියාගෙන ගාන හදන්න. ඊට පස්සේ අපි ඊගාව ගණන් ටික උත්සාහ කරගෙන යමු පිළිවෙලට. මේ ගාන ලියාගෙන B ගැටලුව ඊගාට උත්සාහ කරන්න. B හදන්න B ගැටලුව. බලන්න B ගැටලුව. පාද තනි පාදයෙන් ලියා ගන්න ඕනේ. තනි පාදයෙන් ලියා ගන්න ඕනේ. එතකොට දෛශක සමාන වෙනවා. මේ ආකාරයටනේ. එහෙනම් මේ දෙන්නවම ලියා ගන්න පුළුවන් දෙකේ පාදයෙන්. මේ ඉන්න ඔක්කොම දෙකේ පාදයෙන් ලියුවේ හැටි. මෙතන දෙකේ පාදයෙන් ලියා ගන්න පුළුවන්. ඒක මුලින්ම පේන්න ඕනේ. මේ ඔක්කොම දෙකේ පාදයෙන් ලියාගෙන මෙහෙම තනි පාදයකින් ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ බලමු. 8 කියලා කියන්නේ දෙකේ 3 වෙනි බලය. වැඩි කිරීම. දෙකේ x වෙන 1 වෙනි බලය. 4 කියන්නේ දෙකේ දෙවෙනි බලය. එයාගේ x වෙන දෙවෙනි බලය. ඔන්න එහෙනම් මේ පේළිය ලියාගෙන තියෙන්න ඕනේ. දෙකේ 3 වෙනි බලය දෙකේ x වෙන 1 යන වෙනසක් උනේ නැහැ. දෙකේ දෙවෙනි බලයයි x වෙන 2යි. ඊට පස්සේ වැඩි වෙද්දි බල එකතු වෙනවා. දෙකේ 3ට එකතු වෙනවා x වෙන 1. 3ට එකතු වෙනවා x වෙන 1. එතකොට x 3යි වෙන 1 එකතු වුණාම ධන 2යි. එහෙනම් x ධන 2යි කියන මෙතන එනවා. 3ට එකතු වුණා x වෙන 1. x ධන 2යි. මෙතන බල එක බලයක්. දෙකේ බල එක බලයක් ගුණ වෙනවා. බල එක බලයක් ගුණ වෙනවා. දෙක ගුණ වෙනවා x වෙන 2කින්. වරන් ඉවත් කරගෙන මෙතනින් ලියමු. 2x වින 4යි. 2x වින 4යි. බලයක බලයක් ඉඳ ගුණ වුණා. දැන් ඔන්න දැන් පාද සමානයි. පාද සමානයි නම් දර්ශකයේ සමානයි. x වෙන 2 සමාන x ධන 2 සමාන වෙන්න ඕනේ. 2x වින 4ට. පාද සමාන නම් දර්ශක සමානයි. දැන් සාමාන්‍ය සරල සමීකරණය. මේ x මේ පැත්තට ගියමු. වින 4 මේ පැත්තට ගෙනියමු. වින x මේ පැත්තට ආවම ධන 4යි. ධන x එහා පැත්තට ගියාම වින x. 4යි 2යි එකතු වුණාම 6යි. 2x වින x x x සමානයි 6යි. x සමානයි 6යි කියන උත්තරේ මේක ඇහිලා තියෙන්න ඕනේ. දැන් උත්තරේ ආවට පස්සේ අපි බලමු මේ පළවෙනි දෙවෙනි ගාන හින්දා මේක හරිද කියලා. මේක ඇත්තද කියලා බලමු. මෙතනට 6 කියලා ආදේශ කරාම 6න් එකක් අඩු වුණාම 5යි. එහෙනම් 8 වැඩි කිරීම 6ේ 5 වෙනි බලය. 2ේ 5 වෙනි බලය. 8 වැඩි කිරීම 2ේ 5 වෙනි බලය. 8 කියලා කියන්නේ 2ේ 3 වෙනි බලයනේ වැඩි කිරීම 2ේ 5 වෙනි බලය. මේ තියෙන්නේ 2ේ ඒතකොට 8 වෙනි බලය. 2ේ 8 වෙනි බලය. 2 8 වෙනි බලය කියන්නේ 2 2 4 8 2 8 8 2 16 16 32 32 2 64 8 2 128 128 256
එහා පැත්තේ ඉන්නවා මෙතන ආදේශ ක්‍රම 6යි කියලා 6න් දෙකක් අඩු වුණාම 4යි. 4 4 වෙනි බලය. 4 4 වෙනි බලය කීයද කියලා බලමු. 4 4 16යි. ආපහු 4 4 16යි. පුළුවන් නේ. 4 4 වෙනි බලය කියන්නේ 4 වැඩි කිරීම 4 වැඩි කිරීම 4 වැඩි කිරීම 4. 4 4 16 4 4 16. එහෙනම් 16 වැඩි කිරීම 16. 16 16න් වැඩි වුණාම 256යි කියලා එනවා. එහෙමනම් ඔන්න පේනවා අපි ලබාගත් උත්තරේ හරි x සමාන වෙන්න ඕනේ 6ට කියලා. මෙහෙම පරීක්ෂා කරන්න යන්නේ නැහැ. මේක ගැන හොඳ විශ්වාසය ඇති වුණාට පස්සේ මේ ගණන් හැදීම් පිළිබඳව මෙහෙම බල ඉන්න ඕනේ නැහැ. හැබැයි ගාන හදලා විශ්වාස නැත්තම් මේක හරිද කියලා මේ විදිහට ඔන්න ආදේශ කරලා බලන්න පුළුවන්. දැන් හදපු තුන්වෙනි ගාන උත්තරේ ගන්න හරියට මෙතන C ගැටලුවේ අපි මුලින්ම බලන්න ඕනේ මේකේ දර්ශක සමීකරණයක් නේද එහෙනම් පාද සමාන කරගන්න ඕනේ. පාද සමාන වුණොත් හරි. මේ පැත්ත තනි පාදයක් බවට පත් කරගන්න ඕනේ. එහා පැත්තත් තනි පාදයක් බවට පත් කරගන්න ඕනේ. මේ පැත්ත පහේ පාදයක් බවට පත් කරගන්න පුළුවන්. මේ පැත්තත් පහේ පාදයක් බවට පත් කරගන්න පුළුවන්. එහෙමනම් පහ ගුණ කිරීම 25 කියන්නේ පහේ දෙවෙනි බලය. පහේ දෙවෙනි බලයේ 2x වෙන එක්වෙනි බලය. එහා පැත්ත මේ පැත්ත ලියා ගන්න පුළුවන් 125 කියන්නේ පහේ තුන්වෙනි බලය. පහේ තුන්වෙනි බලය. 5 5 25 25 125යි. දැන් මෙතන මෙන්න මෙයාව ටිකක් සුළු කරගන්න වෙනවා. පහ ගුණ කිරීම පහේ බලයක බලයක්. බලයක බලයක් කියන ගුණ වෙනවා. දෙක ගුණ වෙනවා 2x වෙන එකෙන්. දෙක වැඩි වුණාම 2x ගෙන් 4x දෙක වැඩි වුණාම ඍණ 1ෙන් ඍණ 2යි. එහෙනම් පහේ 4x ඍණ 2. මෙතන මේ දෙක ගුණ වෙනවා 2x ඍණ 1ෙන්. මම මේක පැත්තෙන් ගුණ කරලා පෙන්නුවේ. 4x ඍණ 2යි. සමානයි පහේ තුන්වෙනි බලයට. දැන් මේ දෙන පහේ පළවෙනි බලය ගුණ වෙද්දි බල එකතු වෙනවා 4x ඍණ 2ට එකතු වෙනවා 1. 4x ඍණ 2ට එකතු වෙනවා 1. ඍණ 2ට ධන එකක් එකතු වුනහම ඍණ 1යි. එහෙනම් 4x ඍණ 1 වෙනවා. මෙයාට එකක් එකතු වුනහම 4x ඍණ 1 සමානයි පහේ තුන්වෙනි බලය. දැන් පාද සමානයි. පාද සමානයි නම් දර්ශක සමානයි. 4x ඍණ 1 සමාන වෙන්න ඕනේ 3ට. 4x ඍණ 1 සමානයි 3ට. ඍණ 1 එහා පැත්තට යනවා ධන එකක් වෙනවා. 4x සමානයි 4 වෙනවා. දැන් දෙපැත්තම 4ෙන් බෙදන්න වෙනවා. දෙපැත්තම 4ෙන් බෙදුනහම x සමානයි 1යි කියලා එනවා. x සමානයි 1යි. බලන්න උත්තරය ආවද කියලා. 4 වෙනි ගැටලුව D උත්සාහ කරන්න. D ගැටලුව බලමු. මේ ඉන්න ඔක්කොම තුනේ පාදයට හරව ගන්න පුළුවන්. 3 2x එයා නම් තුනේ පාදෙන්මයි ඉන්නේ. 9 කියන්නේ තුනේ දෙවෙනි බලය. තුනේ දෙවෙනි බලයේ 3x වෙන 2. 27 කියලා කියන්නේ 3 3 9 9 27යි. තුනේ තුන්වෙනි බලය. තුනේ තුන්වෙනි බලයේ ඍණ 3x. දැන් තනි පාදයකට ගන්න ඕනේ. තව ටිකක් මෙතන සුළු කරලා ඉන්න. 3 2x ගුණ කිරීම 3 වැඩි වෙද්දි බලයක බලයන් නම් ගුණ වෙනවා. 2 වැඩි කිරීම 3x 6x වෙනවා. 2 වැඩි කිරීම ඍණ 2 ඍණ 4 වෙනවා. සමානයි 3 බලයක බලයක් හින්දා ගුණ වෙනවා. ධන ඍණ වලින් වැඩි වුණාම ඍණ 3 3 9x කියලා එනවා. දැන් තනි පාදයකට ගන්න පුළුවන්. වැඩි වෙද්දි බල එකතු වෙනවා. වැඩි වෙද්දි බල එකතු වෙනවා. 3 6x උයි 2x උයි එකතු වුණාම 8x ඍණ 4 සමානයි 3 ඍණ 9x. දැන් පාද සමානයි. පාද සමානයි කියන්නේ බල සමානයි. පාද සමාන නම් දර්ශකයේ සමානයි. පාදේ මෙයක් තුනේ පාදේ මෙයක් තුනේ පාදේ. එහෙනම් උඩ ඉන්න දර්ශක දෙක සමානයි. 8x ඍණ 4 සමාන වෙන්න ඕනේ ඍණ 9x ට. 8x ඍණ 4 සමානයි ඍණ 9x ට.
ඍණ 9x මේ පැත්තට එනවා. එතකොට ධන 9x 17x කියලා එනවා. ඍණ 4 එහා පැත්තට යනවා ධන 4යි. දැන් x හොයාගන්න දෙපැත්තම 17න් බෙදනවා. දෙපැත්තම 17න් බෙදනවාම x සමානයි කියලා එනවා 4 බෙදීම 17යි. දැන් මේ වගේ උත්තරයක් ආවම මෙයා වැරදිද කියලා හිතෙන්නේ නැති. හැබැයි මේ වැරදි නෑ මෙයා හරි. x ට ඔය උත්තරයක් එන්න බැයිද? භාග සංඛ්‍යාවක් එහෙම එන්න බැයිද? x ට භාග සංඛ්‍යාවක්. ඒකට කමක් නෑ. මෙතන භාග සංඛ්‍යාවක් ඇවිල්ලා තියෙනවා. x සමානයි 4 බෙදීම 17යි කියලා එනවා. ඊගාව. ගැටලුව උත්සාහ කරන්න. ගැටලුව මෙයා 4 පාදයෙන්. මෙයාවත් 4 පාදයෙන් ලියාගන්න පුළුවන්. මෙයා 2 පාදයෙන් ලියාගන්න, මෙයා 2 පාදයෙන් ලියාගන්න පුළුවන්. එහෙනම් 4 පාදයට ගත්තක් කමක් නැහැ, 2 පාදයට ගත්තක් කමක් නැහැ. 4 පාදයෙන් තියාගෙන හදමු මේක ලේසියිනේ. 64 කියලා කියන්නේ 4 4 16යි 16 4ක් 64යි. එහෙනම් 4 තුන්වෙනි පදේ. 4 තුන්වෙනි පදේ 64යි. තාම මෙයා ඉන්නේ මේ විදිහට නෙවෙයි. මෙන්න මේ ආකාරයට නෙවෙයි. එහෙමනම් මෙයාව උඩට ගෙනියන්න පුළුවන්. එතකොට 4 ඍණ 3 වෙනි පදය වෙනවා. එහෙනම් 4 x වෙනි පදේ සමානයි 4 ඍණ 3 වෙනි පදේ. දැන් නම් ඉන්නේ මේ විදිහට 4 පාදයේ මෙයත් 4 පාදයේ මේ පාද සමාන නම් දර්ශකයේ සමානයි x සමාන වෙන්න ඕනේ ඍණ 3ට. x සමානයි ඍණ 3යි. මේ ගානේ කවුරු හරි දෙකේ පාදයට ගත්තා නම් ඒත් එන්න ඕනේ x ට මේ උත්තරේ. ඒක වෙනසක් නැහැ. ඊගා ගැටලුව f. තව ගණන් තුනක් තියෙනවා. අපි ඉක්මනට හදමු ගණන් තුනක්. බලන්න. මෙයාවත් තුනේ පාදයෙන් ලියාගත්තා නම් හරි. මෙයාවත් තුනේ පාදයෙන් තමයි ඉන්නේ. හැබැයි තව පොඩ්ඩක් සුළු කරගන්න වෙනවා. තුනේ බලයක බලයක් ගුණ වෙනවා. ධන ඍණ වලින් වැඩි වුණාම ඍණ x වැඩි වුණාම භාගයෙන් x බෙදීම 2යි. x වැඩි වුණාම භාගයෙන් x බෙදීම 2යි. එහා පැත්ත 1 යට 27 කියන්නේ 3 3 3 9 9 27යි. 3 තුන්වෙනි පදේ. දැන් මෙයා උඩට ගෙනියන්න වෙනවා. එතකොට තුනේ පාදයෙන් ඉඳලා කියන්නේ මෙයා උඩට ගෙනියමු. නැත්තම් මෙයාව පල්ලෙහාට ගෙනල්ලා ඕන්න තුනෙන් එක්කනේ එකේ තුන්වෙනි බලය කියලා හැබැයි ලියාගන්න පුළුවන්. මෙයා උඩට ගෙනියමු. 3 ඍණ x බෙදීම 2 සමානයි 3 ඍණ 3 වෙනි බලය වෙනවා. මෙයා උඩට ගියාම ඍණ බලය ධන වුණා ධන එක්කන ඍණ වුණා. 3 ඍණ x බෙදීම 2 සමානයි 3 ඍණ 3 වෙනවා. දැන් පාද සමානයි. පාද සමාන නම් දෛශක සමානයි. ඍණ x බෙදීම 2 සමාන වෙනවා ඍණ 3ට. දැන් සරල සමීකරණය. x හොයාගන්න දෙපැත්තම දෙකින් ගුණ කරමු. එතකොට එනවා ඍණ x සමානයි ඍණ 6යි කියලා. දෙපැත්තම දෙකින් ගුණ කරා. මෙතනින් පස්සේ සරල සමීකරණයක්. ඊට පස්සේ x හොයාගන්න ඍණයකින් දෙපැත්තම බෙදන්න වෙනවා. දෙපැත්තම ඍණයකින් බෙදමු. එතකොට එනවා x සමානයි 6යි කියලා. x සමානයි 6යි. හොඳයි. මේ උත්තරය අරන් තිබ්බා.